අවසාන පාඩම කණ්ඩාංක ජ්‍යාමිතිය. මේක ලේසි පාඩමක් අමාරු පාඩමක් නෙමෙයි. හැබැයි මේකෙදි වැදගත්ම දේ අපි මේ ඉගෙන ගැනීමේදී අපි විසින් මේ වෙනකොට භාවිතා කරන මේ ඔන්ලයින් තාක්ෂණික ක්‍රම ශිල්ප මගින් යම්කිසි මානසික පීඩාවක් ළමයින්ට ඇති වෙනවා. ඒ මානසික පීඩාවට ගොදුරු නොවි කොහොම හරි මේ අධ්‍යයනය යෙදෙනවා කියන අරමුණ ඇතිව මේක කරගන්න. එතකොට අපේ ගණිත ඒකක සියල්ල අවසන් වෙනවා. ඊට පස්සේ අපිට විශාල වැඩ කොටසකුත් ඒත් එක්කම විවර වෙනවා. ඒ තමයි සියලු ගණිත ඒකකට වලට අදාළ පේපර්ස් වල තියෙන පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න MCQ 10 බැගින් හැම පේපර් එකෙම තියෙනවා. ඒ හැම එකක්ම කරන්න පුළුවන්. ඒ ටික කරලා ඉවරනකොට මම ගණිත ඒකක වලට අදාළ ප්‍රශ්න ඇතුළත් කරපු මේ දක්වා අපි විසින් කරලා තියෙන ප්‍රශ්න ගොනු කරපු පේපර්ස් වලින් මේකේ මතකයේ රඳවා තබා ගැනීමේ වැඩසටහනක් ඉදිරියට ක්‍රියාත්මක කරනවා. හොඳයි. කණ්ඩාංක ජ්‍යාමිතිය. මම ඉස්සෙල්ලාම කියන්නම් මෙන්න මේ විදිහට දෙයක්. මේ කණ්ඩාංක ජ්‍යාමිතිය කියන පාඩම ගත්තාම අපි මෙතනදී කතා කරන්න යන්නේ ප්‍රස්ථාර ගැන. ප්‍රස්ථාර. මේ ප්‍රස්ථාර අපිට අඳිනකොට අපි දන්නවා ප්‍රස්ථාර ඇඳීම සඳහා අපි පාවිච්චි කරනවා කණ්ඩාංක. අපිට මේක අඳින්න පුළුවන් ප්‍රස්ථාර 2D විදිහට ද්විමාන තලයේ අඳින්නත් පුළුවන්, ත්‍රිමාන විදිහට අඳින්නත් පුළුවන්, 3D විදිහට අඳින්නත් පුළුවන්. අපේ සිලබස් එකේ තියෙන මේ 2D ප්‍රස්ථාර. අපේ 3D ප්‍රස්ථාර අපි අඳින්නේ. ද්විමාන තලයේ ප්‍රස්ථාර අඳිනකොට අපි තෝරා ගන්නවා එකිනෙකට ලම්බකව ඡේදනයේ වූ අක්ෂ දෙකක්. ඒ අක්ෂවල ඡේදන ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍ය. එහෙම නැත්නම් අපි කියනවා බිඳුව සහ බිඳුව, බිඳුව කමා බිඳුව ලක්ෂ්‍ය ලෙස අපි නම් කරලා ඒ මූල ලක්ෂයට සාපේක්ෂව යම්කිසි පිහිටීමක් සඳහා ඒ අක්ෂ දෙක පදනම් කරගත්තු පටිපාටිගත යුගලයක් ඉදිරිපත් කරනු ලබනවා. ඒ පටිපාටිගත යුගලයන් ඒ අක්ෂවල තියෙන පරිමාණයට අනුරූපව ලකුණු කළ විට මේ ද්විමාන තලයේ ලකුණු කළ විට ලැබෙනවා අපිට ප්‍රස්ථාර. මේ ප්‍රස්ථාර අපිට ලැබෙන්න පුළුවන් විධි කිහිපයක් තියෙනවා. ඒ අතරින් අපේ සිලබස් එකේ රේඛීය ප්‍රස්ථාර, රේඛීය ප්‍රස්ථාර, ඒ වගේම වක්‍ර නැත්නම් අපි කියනවා පරාවල. ඔයගොල්ලෝ අහලා තියෙන ඕල් පන්ති වලදී පරාවල පිළිබඳව අපි මේ පාඩමේදී කතා කරමු. එතකොට මෙන්න මේ විදිහට එකිනෙකට ලම්බකව ඡේදනයේ වූ අක්ෂ දෙකක්. ඒතර මෙතන එකිනෙකට ලම්බකයි. මෙන්න මේ ලක්ෂය තමයි මූල ලක්ෂය කියන්නේ. මූල ලක්ෂය. මේකට අපි කියනවා බිඳුවකම බිඳුව. ඒ කියන්නේ මෙයා x අක්ෂය, මෙයා y අක්ෂය. x අක්ෂයේ බිඳුව මෙතන, y අක්ෂයේ බිඳුවත් මෙතන. එතකොට මේ x අක්ෂයට තියෙන ළමයි පරිමාණයක්. පරිමාණයක්. මේක සමහර විට ඒකකයක් සඳහන් වෙන්න පුළුවන්. මිලිමීටර් වෙන්න පුළුවන්. මීටර් වෙන්න පුළුවන්. සෙන්ටිමීටර් වෙන්න පුළුවන්. අඩි ෆීට් වෙන්න පුළුවන්. y අක්ෂයටත් තියෙන පරිමාණයක්. අපි දැන් සංඛ්‍යානේ පාඩමේදී ඉගෙන ගත්ත මේ පරිමාණයට අනුරූපව කොහොමද මේක ක්‍රමාංකණය කරන්නේ කියලා. අපි මේ පාඩමේදී ප්‍රස්ථාර අඳින්න යන්නේ නැහැ. සංඛ්‍යානේ පාඩමේදී කරා වගේ ප්‍රස්ථාර කොළ භාවිතා කරලා ප්‍රස්ථාර අඳින්න යන්නේ නැහැ. ඒ ප්‍රස්ථාර ඇඳීමට භාවිතා කරන ඛණ්ඩාංක අපි කියනවා පටිපාටිගත යුගල්. යුගල් ඇසුරෙන් ප්‍රස්ථාරයක් අඳින්න නැතුව, ප්‍රස්ථාරය දකින්න නැතුව අපි විවිධාකාර ගණනය කිරීම වලට යොමු වෙන්න අවශ්‍ය කරන මූල ධර්ම ටිකක් මේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය පාඩමේදී ඉගෙන ගන්න. y අක්ෂයේ පරිමාණය මිලිමීටර් වෙන්න පුළුවන්, සෙන්ටිමීටර් වෙන්න පුළුවන්, මීටර් වෙන්න පුළුවන්, අඩි වලින් වෙන්න පුළුවන්. right? ඒ විදිහට මෙන්න මේ වගේ අක්ෂ පද්ධතියක් අපි කියනවා ඍජු කෝණාශ්‍රාකාර කාටීසියානු ඛණ්ඩාංක තලයක් කියලා. ඍජු කෝණාශ්‍රාකාර කාටීසියානු
ඛණ්ඩාංක තලය. මේක 2D ද්විමාන තලයක්. ඍජු කෝණාශ්‍රාකාර කාටීසියානු ඛණ්ඩාංක තලය. මෙන්න මේ ඛණ්ඩාංක තලයක මූල ලක්ෂයේ ඉඳලා මේ x පැත්තට හොඳින් බලා ගන්න මේ ස්ක්‍රීන් එක දිහා x පැත්තට පවතින අගයන් x ඛණ්ඩාංක විදියටත් මූල ලක්ෂයේ ඉඳලා y පැත්තට තියෙන අගයන් මේ පැත්තට තියෙන අගයන් හෝ මේ පැත්තට තියෙන අගයන් y අක්ෂයේ x අක්ෂයේ ගත්තත් මේ පැත්තට හෝ මේ පැත්තට තියෙන අගයන් මේ පැත්තට තියෙනවා y ඛණ්ඩාංක විදියටත් මේ පැත්තට තියෙනවා x ඛණ්ඩාංක ලෙසත් අපි හඳුන්වනවා. මේ දිශාවට ධන අගයන් මේ පැත්තට තියෙන ධන x වල ධන අගයන් y වල ධන අගයන් මේ පැත්තට වතර y වල ඍණ අගයන් මේ පැත්තට x වල ඍණ අගයන් මේ පැත්තට මතක තියාගන්න හැම එකක්ම පටන් ගන්න බිඳුවේ බිඳුවේ සිට අඩු වෙන පැත්තට ඍණ 1 ඍණ 2 ඍණ 3 වගේම මේ පැත්තට ධන 1 ධන 2 ධන 3 ධන 4 මේ පැත්තට 1 2 3 4 මේ පැත්තට ගත්තොත් ඍණ 1 ඍණ 2 මේ y ගේ ඍණ ඛණ්ඩාංක ඍණ 3 ඔන්න ඔය විදිහට මේ ඍජු කෝණාශ්‍රාකාර කාටීසියානු ඛණ්ඩාංක තලය අපිට සකස් කරගන්න පුළුවන්. මේ විදිහට සකස් කරගත්ත ඍජු කෝණාශ්‍රාකාර කාටීසියානු ඛණ්ඩාංක තලය ඇසුරේ අපි විවිධාකාර යෙදීම් කරනු ලබනවා. එතකොට මේ ඍජු කෝණාශ්‍රාකාර කාටීසියානු ඛණ්ඩාංක තලයක අපිට ලැබෙන්න පුළුවන් රේඛීය ප්‍රස්ථාර. අපි ඒවට කියනවා සරල රේඛා. මෙන්න මේ වගේ ඉරි. නේ? මම මතක් කරොත් ඕලෙ පන්තිදී මෙන්න මෙහෙම ඒවා. මෙහෙම ඒවා. මෙහෙම ඒවා තිබුණා. මෙහෙම ඒවා තිබුණා. මෙන්න මේ වගේ. මේවා සරල රේඛා. මේවා වක්‍ර නෙමෙයි. සරල රේඛා. මෙන්න මේ වගේ සරල රේඛා. මේ සරල රේඛීය ප්‍රස්ථාර වල ලක්ෂණ. සරල රේඛීය ප්‍රස්ථාර වල නිරූපණයන් ගැන අපි මේ පාඩමේදී කතා කරමු. පරාවල කිව්වම මෙන්න මේ වගේ ඒවා. මේ වගේ කොටස්. මෙහෙම ඒවා හම්බ වෙනවා. මේ පැත්තට හම්බ වෙනවා. එක එක විදිහට මෙන්න මේ වගේ වක්‍ර කොටස් තියෙන ඒවා. මෙන්න මේ වගේ ප්‍රස්ථාර. මේ වගේ හැඩය තියෙන ඒවා. මේවට අපි කියනවා පරාවලයක් කියලා. right? මෙන්න මේ පරාවල වල නිරූපණයන්. ඒ වගේ අපිට ගන්න පුළුවන් තාක්ෂණ විදිහට වැදගත් වෙන යෙදීම් අපි මේ කොටසේදී කතා කරනවා. පරාවල අඳින්නත් අපිට පුළුවන් වෙන්න ඕන. අපිට අඳින්න එන එකක් නෑ විභාගෙට. මොකද ප්‍රස්ථාර කොලයක් දීලා ඛණ්ඩාංක ජ්‍යාමිතිය පදනම් කරගත්ත ප්‍රස්ථාරයක් අඳින එක නෙමෙයි අපේ සිලබස් එකේ බලාපොරොත්තුව. ඛණ්ඩාංක ජ්‍යාමිතියේ තියෙන තියරි වලින් මූලධර්ම වලින් ගණනය කිරීම වලට යොමු වෙන එක තමයි අපේ බලාපොරොත්තුව. ඒතර මේ ඍජු කෝණාශ්‍රාකාර කාටීසියානු ඛණ්ඩාංක තලය මේ විදිහට අඳුනාගත්තාට පස්සේ ඍජු කෝණාශ්‍රාකාර කාටීසියානු ඛණ්ඩාංක තලයේ ලක්ෂයක් ලකුණු කරනවා කියලා අදහස් කරන්නේ මොකක්ද? මේ ඛණ්ඩාංක තලය මගින් ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න මේ විදිහට ගත්තාම මෙයා x අක්ෂය මෙයා y අක්ෂය කිව්වාම මේක කොටස් 4කට බෙදෙනවා. මෙතන අපි කියනවා බිඳුවකම බිඳුව ලක්ෂය මූල ලක්ෂය. ඒතර මේ පැත්ත පළවෙනි වෘත්ත පාදකය මේ තියෙන්නේ. මේ තියෙන්නේ දෙවෙනි වෘත්ත පාදකය. right? පළමු වෘත්ත පාදකය සහ දෙවෙනි වෘත්ත පාදකය. පළවෙනි එක දෙවෙනි වෘත්ත පාදකය මේක තුන්වෙනි වෘත්ත පාදකය මේක හතරවෙනි වෘත්ත පාදකය. මේ පළවෙනි වෘත්ත පාදකයේ ගත්තාම අපි දන්නවා මේකේ අපිට විවිධාකාර වූ මෙහෙම ඛණ්ඩාංක ලකුණු කරන්න. මේ ලකුණු කරන ඕනම ඛණ්ඩාංකයක x අගයත් y අගයත් ධනයි. අපි මෙන්න මේ වගේ ලක්ෂයක් ගැන හිතුවොත් මේ මූල ලක්ෂයේ ඉඳලා මෙන්න මේ ස්ථානයට තියෙන දුර මෙයාගේ x ඛණ්ඩාංක විදිහටත් මූල ලක්ෂයේ ඉඳලා y අක්ෂයේ දිගේ මෙයාට තියෙන දුර ඔය අපි හිතුව මේක a කියලා a කියන ලක්ෂයේ y ඛණ්ඩාංකය ලෙසත් අපි හඳුන්වනවා. ඒත් අපිට මේක ඕනනම් ලියා දක්වන්න පුළුවන් a හි ඛණ්ඩාංක ඇතුළේ ලියනනම් a වල ඛණ්ඩාංක x, y x, y මේකට අපි කියනවා පටිපාටිගත යුගලයක් කියලා. පටිපාටිගත යුගලයක්. දැන් a වල ඛණ්ඩාංකය
3.2 නම් ඔන්න තියෙනවා ඒ කියන ලක්ෂය. එහෙම නැත්නම් කෙනෙකුට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. සමානයි නෙමෙයි මේකට අපි කියන්නේ සර්ව සමයි. සර්ව සමයි 3.2 කියන ඒ ලක්ෂය තියෙන්නේ මේ කාටේසියානු කණ්ඩාංක තලයේ 3.2 කියන ලක්ෂය. අපි ගමු B කියලා එකක්. B කියලා එකක් ගමු මේ පැත්තේ. එහෙම වුණොත් මෙන්න මේ මූල ලක්ෂයේ ඉඳලා මෙන්න මේ මූල ලක්ෂයේ ඉඳලා මේ B ගේ පිහිටීමට තියෙන x කණ්ඩාංක නැත්නම් x අක්ෂයේ දිගේ තියෙන දුරට අපි කියනවා x කණ්ඩාංකය, y අක්ෂයේ දිගේ තියෙන දුරට අපි කියනවා y කණ්ඩාංකය. ඒක සමාන උසින් ගත්තොත් මෙයා ඍණ x right. එතකොට අපි මේ කණ්ඩාංකය ලියන්නේ කොහොමද? b කියන එක සර්ව සමයි ඍණ x, ධන y. ඍණ x, ධන y ලෙස අපිට දක්වන්න පුළුවන්. එතකොට පේන්නේ නැති ඒ දෙවෙනි වෘත්ත පාදකයට එනකොට x කණ්ඩාංකේ ඍණ වෙනවා, y කණ්ඩාංකේ ධනාගයක් බවට පත් වෙනවා. තුන්වෙනි වෘත්ත පාදකයේ ලක්ෂයක් ගත්තොත් මෙන්න මේ විදිහට අපි හිතමු මෙයා c කියලා. c කියලා. එතකොට මෙයාගේ කණ්ඩාංකය ලියුණොත් ඍණ x. එතකොට මේ පැත්තට තියෙන්නේ මොකද්ද? ඍණ y. පැත්තට තියෙන්නේ ඍණ y. ඍණාගයන් y අගය ඍණයි. බිඳුවේ සිට මූල ලක්ෂයේ ඉඳලා මෙතනට තියෙන දුර ඍණාගයක්. සාධාරණ ලෙස ඍණ y කියලා ලිව්වොත් මේකේ කණ්ඩාංකය ලියවෙන්නේ ඍණ x ඍණ y කියලා. අපි හතරවෙනි වෘත්ත පාදකයේ ලක්ෂයක් තෝරගත්තොත් මෙන්න මේ විදිහට අපි තිබු d කියලා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති ඒ ලක්ෂය අපිට පෙන්눔 කරන්න පුළුවන් වෙන්නේ x අක්ෂයේ දිගේ x දුරක්, ධන x දුරක්, මේ පැත්තට ඍණ y දුරක්, නැත්නම් y දුරක්, එහි අගය ඍණාගයක් වෙනවා. මෙතන කණ්ඩාංකය x, ඍණ y. x, ඍණ y. මෙන්න මේ වගේ කණ්ඩාංක දැක්කම අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඍජුකෝණාශ්‍රාකාර කාටීසියානු කණ්ඩාංක තලයේ මොන වෘත්ත පාදකයේ තුල අන්තර්ගත කණ්ඩාංකයක්ද මේ දීලා තියෙන්නේ කියලා. right. ඒ වගේම මේ කණ්ඩාංකයක් කියන එක අපි අදහස් කරන්නේ right. අපි ගමු මෙන්න මෙතන n කියලා. එතකොට right ඒක අපි අවශ්‍ය නැහැ. අපිට කණ්ඩාංක ටිකක් දුන්නොත් උදාහරණයක් විදිහට ලක්ෂ ටිකක කණ්ඩාංක දුන්නාම දල වශයෙන් කාටීසියානු කණ්ඩාංක තලයක ක්‍රමාංකනය කරලා ඇඳ ගන්න පුළුවන් වෙනවා. අපි දන්නවා O level පන්තිවලදී කොටු රූල් පොතේ අපි මේක ලේසියෙන්ම කරා. කොටු රූල් පොත නිසා කොටු ගණන් කරලා කොටු 5ක් 1යි කොටු ඊළඟ 5 2යි ඔහොම හරි ක්‍රමාංකනය කරගත්ත අර ප්‍රස්ථාර කොලේ අපි ක්‍රමාංකනය කරා වගේ ඒ විදිහට ක්‍රමාංකනය කරලා ලස්සනට කණ්ඩාංක ටික ලකුණු කරලා ඒ කණ්ඩාංක යා කරාම සරල රේඛාවක් ලැබුණා. සරල රේඛාවක් ලැබුණා. right. මේ සරල රේඛාවක් මගින් නිරූපණය වෙන්නේ ඇත්තටම තමයි මේ x සහ y කියන අක්ෂ දෙකට තියෙන තවත් අර්ථයක්. මේ x කියන එකට අපි කියනවා ස්වායත්ත විචල්්‍ය කියලා. ස්වායත්ත විචල්්‍ය. x වෙනස් වීමේදී ඊට අනුරූපව වෙනස් වෙන විචල්්‍ය තමයි y කියන්නේ. ඒකට අපි කියන්නේ පරායත්ත විචල්්‍ය. පරායත්ත විචල්්‍ය. ස්වායත්ත විචල්්‍ය සහ පරායත්ත විචල්්‍ය. x අක්ෂයේ තියෙන්නේ අපි විසින් වෙනස් කරන විචල්්‍යයන්, තොරතුරු, අගයන්. ඊට අනුරූපව වෙනස් වෙන එක තමයි y අක්ෂයේ තියෙන්නේ. ඒක ටිකක් විතර ගැඹුරු සංකල්පයක්. හැබැයි අපිට භෞතික විද්‍යා පාඩම් වලදී අපි විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් ප්‍රස්ථාර අඳිනවා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල පිළිතුරු ලබා ගැනීම සඳහා. ඒ ප්‍රස්ථාරවලදී ඒ ප්‍රස්ථාරික රේඛාවේ අනුක්‍රමණය ඇසුරෙන් පිළිතුරු වලට ළඟා වෙන්න යනකොට මේ ස්වායත්ත විචල්්‍ය පරායත්ත විචල්්‍ය කියන එක හඳුනාගෙන තිබිය යුතුයි. right. ඊළඟට අපි යමු ටියුට් එකට. ටියුට් එකට ගිහිල්ලා ටියුට් එකේ වැඩක් පටන් ගමු මෙන්න මේ විදිහට. දැන් ඔයගොල්ලන්ට යම් කිසි අවබෝධයක් ආව මොකද්ද මම මේ කියන්න යන්නේ කියලා. ඒ වගේම තව චූටි දෙයක් මම මෙතනදී ඔයාලට කියලා දෙන්න ඕන. ඇයි මේ
පාඩම ඔයගොල්ලන්ගේ සිලබස් එකට දාලා තියෙනවා. මම මෙන්න මෙහෙම කියන්න. ඔයාලා හැමෝම ඕලෙවල් පන්තිවලදී සිතියම් අධ්‍යයනය කරලා තියෙනවා. සිතියම්. අපි දන්නවා ලංකාව සිතියම් ගත කරලා තියෙනවනේ මෙන්න මේ විදිහට. ඒක ලංකාව නෙමෙයි වගේ නේද? ලංකාවට සිතියම් ටිකක් තියෙනවනේ. මේ ලංකාව සිතියම් ගත කරනකොට අපි අහලා තියෙනවා එකට 50000 සිතියම්. එකට 10000 සිතියම්. එකට 50000යි. එකට 10000යි. මේ මොකද්ද කියන්නේ? එකට 5000යි. ඔන්න ඔයගේ පරිමාණ තියෙනවා. එකට 25000යි. එකට 250000යි. ඔන්න මෙන්න මේකේ පරිමාණයක් දක්වනවා. මේ පරිමාණයෙන් කියවෙන්නේ චූටි දෙයක්. අපි මෙහෙම හිතමු. එකට එක පරිමාණයෙන් ලංකාව සිතියම්ගත කරන්න ගියොත් මොකද වෙන්නේ? එකට එක පරිමාණයෙන් ලංකාව සිතියම්ගත කරන්න ගියොත් අපිට සිතියම් කොළ ඕන වෙනවා වර්ග කිලෝමීටර් 65000කට අනුරූප ප්‍රමාණයක්. ඇයි? ලංකාවේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙන කොළ ඕන වෙනවා. හරි නිකන් කොළ ටික අරන් ලංකාව උඩින් ඇතිරුලා ඊට උඩින් ඇඳා වගේ. එකට එක පරිමාණයක. එකට 50000 පරිමාණයෙන් ලංකාව ඇඳාම සාමාන්‍යයෙන් අර කැලෙන්ඩරේ සයිස් එක තියෙන ලොකු කොලේ තියෙන අපි කියන්නේ ඔය පෝස්ටර් ගහලා තියෙන සයිස් එකේ ලොකු කොළ තියෙන A1 සයිස් අපි ඒකට කියන්නේ A1 සයිස්. A1 සයිස් එකේ කොළ 92කින් මුළු ලංකාවම ආවරණය කරන්න පුළුවන්. 92කින්. තේරුණා? එකට 10000 පරිමාණයට ගියොත් මෙන්න මේ A1 සයිස් එකකින් ආවරණය වෙන ප්‍රදේශය කොළ A1 කොළ 25කින් ආවරණය කරන්න පුළුවන්. ඉතින් මුළු ලංකාවට නම් 25 ගුණ කිරීම 92ක කොළ ප්‍රමාණයක් ඕන. ඒතකොට පෙරදි මොකද්ද මේ වෙන්නේ කියලා. මේ පරිමාණයෙන් වෙන්නේ ළමයි අපි අර විශාල ප්‍රදේශය කුඩා කොළයකට අපි යම්කිසි පරිමාණයක් හඳුන්වලා දීලා ඇඳ දක්වනවා. right? ද්විමාන තලයක ඇඳ දක්වනවා. එතකොට මේ ලංකාව සිතියම්ගත කිරීම සඳහාද ලංකාව විතරක් නෙමෙයි රට ලෝකේ ඕනෑම රටක් සිතියම්ගත කිරීමේදී ඒ රට විසින් හඳුන්වාගත්තු ඍජුකෝණාශ්‍රාකාර කාටීසියානු ඛණ්ඩාංක තලයක් තියෙනවා. ඍජුකෝණාශ්‍රාකාර කාටීසියානු ඛණ්ඩාංක තලයක් තියෙනවා. ඍජුකෝණාශ්‍රාකාර කාටීසියානු ඛණ්ඩාංක තලයක් තියෙන ඒ රට විසින් හඳුන්වාගත්තු. ලංකාවෙත් මෙන්න මේ වගේ x සහ y අක්ෂ දෙකක් තියෙනවා. මෙයා y අක්ෂය මෙයා x අක්ෂය. එතකොට මෙන්න මෙතන තමයි ලංකාවේ මූල ලක්ෂ්‍ය. ලංකාව සිතියම්ගත කරලා තියෙන සිතියම් වල මූල ලක්ෂ්‍ය. මේ තැන තියෙන්නේ අපේ රටේ පිදුරු තලාගල කන්ද මුදුනේ. කොන්ක්‍රීට් එකක් මෙහෙම දාලා ඊතලයක් වගේ මෙහෙම ගහලා තියෙනවා. ඒක වෙනස් කරන්න බැරි වෙන්න හදලා තියෙනවා ස්ථාවර. පිදුරු තලාගල කන්ද මුදුනේ. මෙන්න මේ ලක්ෂයේ ඉඳලා බිබිලේ බස් ස්ටෑන්ඩ් එකට මැදගමට ඉස්කෝලේට වෙල්ලස්සේ ඉස්කෝලේට නිස්සංක ඉස්කෝලේට මල්ලත්තාවලට ඔය විදිහට මෙන්න මෙහෙම කතරගම දේවාලයට යා මෙහෙ එතකොට උතුරේ ගත්තොත් මේ වගේ තැන්වල විවිධාකාර හම්බන්තොට වරායට ඛණ්ඩාංක හඳුන්වලා දීලා මේක ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. හැබැයි එකට එක පරිමාණයෙන් ගත්තොත් මං කියවනේ කොළ ඕන වර්ග කිලෝමීටර් 65000කට අනුරූප ප්‍රමාණයක්. ඒ නිසා අපි හඳුන්වලා දෙනවා x අක්ෂයට පරිමාණයක්. එතකොට x අක්ෂයේ තියෙන ඒවට අපි කියනවා x අක්ෂයෙන් අපි හිතමු මේ පැත්තට 2 මේ පැත්තට 4 ගත්තා කියලා. එතකොට මෙන්න මේ ලක්ෂය 2,4 නම් මේකේ ඇත්ත තේරුම මේ 2 කියන එක අපි හිතමු එකට 50000යි මීටර්. ඒකේ තේරුම 2 කියන්නේ 50000 වගේව 2ක් මීටර්. එකක් නේ 50000. එතකොට මෙන්න මේ x අක්ෂයේ පැත්තේ තියෙනවා x අක්ෂයේ සෑම එකක්ම ඒකකයක්ම
x අක්ෂයේ හැම කණ්ඩායමක්ම 50000න් ගුණ වෙන්න ඕන මීටර. එතකොට තමයි මහ පොළොවේ ඇත්ත ලක්ෂය හොයාගන්න පුළුවන් වෙන්නේ. මූල ලක්ෂයේ පිටුරුතලාගල මුදුනේ ඉඳලා මහ පොළොවේ ඇත්ත ලක්ෂය හොයාගන්න මේ පරිමාණයෙන් ගුණ කරන්න. තේරුණාද? එතකොට තමයි ඇත්තටම මහ පොළොවේ ස්ථානේ හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ ප්‍රස්ථාර හැම එකක්ම වගේ ඇඳලා තියෙන්නේ යම්කිසි පරිමාණයක් හඳුන්වලා දීලා. ඒතර මේ පරිමාණය දකලා ඒ පරිමාණයට අනුරූපව තමයි මහ පොළොවේ සත්‍ය දිග අපි ප්‍රස්ථාරයකින් ලබාගත් දිග ඇසුරෙන් ගණනය කරගන්න ඕන. එතකොට මේ සිතියම් කරණයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? දැන් ළමයි අපේ රටේ තියෙන ඉඩම් ගත්තොත් මහ විශාල ඒවා නෙමෙයි. ඒවා හරි පොඩි. රයිට් අපි ගියාම වත්තට ගියාම හතර කොන අපිට පේනවා. හැබැයි පිට රටකට ගියාම ඕස්ට්‍රේලියාව වගේ රටවල් ගත්තම ඇපල් වතුර රෝමියෝ ගත්තම ඒවා අපේ රටටත් වඩා සමහරට එක වත්තක් ලොකුයි. එතකොට මේ වත්තේ අයිතිකාරයට ඒ වත්තේ නිවැරදි කළමනාකරණයන් කිරීම සඳහා අපි තුමු වැට ගහන්න ඕන. ඒ වත්තේ ටැප් ලයින් එකක් යනවා. වතුර ජල නල පද්ධතියක් තියෙනවා. ලින් තියෙනවා, වගා ලින් තියෙනවා. තව හිතන්න අපේ රටේ තියෙන ඔය හැම තැනක්ම අපිට ඔළුවේ මතක තියන් ඉන්න බෑනේ. ගෙදර ඉන්න මේ වත්තේ අහවල් තැන තමයි ලිඳ තියෙන්නේ කියලා අපේ ඔළුවේ රූපයක් තිබුණාට රටක් වගේ විශාල ඉඩමක් ගත්තාම ඒක ඒ විදිහට කළමනාකරණය කරන්න අමාරුයි. එතකොට මොකද කරන්නේ? ප්‍රාදේශීය වශයෙන් නැත්තම් ඒ ඉඩමේ අයිතිකරුවා විසින් සිතියම් ඇඳලා ඒ ඉඩම ඒ නිවැරදිව හසුරුවන ඒ සිතියම භාවිතා කරනවා. දැන් ඔය සිතියම භාවිතා කරනවා. අපි හිතමු සමහර ඉඩම් තියෙන්න පුළුවන් මෙන්න මේ වගේ හැඩය තියෙන. එතකොට ළමයි මේකට තියෙනවා මෙහෙම ඉඩමක්. සිතියමක්. මේ සිතියමේ මෙන්න මේ තැන්වල ඛණ්ඩාංක අපිට කියවන්න පුළුවන්. හැබැයි සිතියමේ තියෙන්නේ පරිමාණයක් සහිතව තමයි ඛණ්ඩාංක දීලා තියෙන්නේ. අපිට පුළුවන් ළමයි අපි හිතමු මෙහෙම අවශ්‍යතාවයක් අපිට පැන නගින්න. මොකද්ද? වැට ගැසීමට අවශ්‍ය කරන කොන්ක්‍රීට් කණු ප්‍රමාණය හොයාගන්න. දැන් අපේ ඉඩමකට එළියට බැස්සම නම් හතර කොන පේන නිසා අපිට ඉඩම වටේ රවුමක් ගිහලා විනාඩි 10ක් ඇතුළත වැට ගහන්න ඕන කම්බි ගන්න ඕන නම් හොයාගන්න පුළුවන්. හැබැයි මේ වගේ මහ විශාල ඉඩමක් ගත්තම එහෙම කරන්න බෑ. සිතියම භාවිතා කළා තමයි අදාළ කම්බි කණු ගන්න හොයාගන්න වෙන්නේ. කොහොමද කම්බි කණු ගන්න හොයන්නේ? සාමාන්‍යයෙන් අඩි 10න් 10ට නැත්නම් මීටර් 3න් 3ට කම්බි කණු හිටවනවා කියලා කිව්වොත් මෙන්න මේ ABCD කියන ලක්ෂ දීලා තියෙනවා නම් AB යාකරන රේඛාවේ දිග BD යාකරන රේඛාවේ දිග මෙන්න මේ දිග කියන දිගවල් ටික හොයලා එකතු කරාම අපිට මේ ඉඩමේ පරිමිතිය හොයාගන්න පුළුවන්. ඒ හොයාගත්ත පරිමිතිය මීටර් 10න් බෙදුවා මීටර් 3න් බෙදුවාම අපිට හදාගන්න පුළුවන් කොන්ක්‍රීට් කණු කීයක් ඕනද. ඒ වගේම මේ ඉඩමේ වර්ගඵලය ඕන වෙන්න ඉඩ තියෙනවා. වර්ගඵලය අවශ්‍ය නම් අපි දැනගන්න ඕන මේ හැඩය ත්‍රිපිසයමත්ද? සමචතුරස්‍රයක්ද? ඍජු කෝණාශ්‍රයක්ද? මොකද්ද මේ හැඩතලය කියන එක පිළිබඳ අවබෝධයක් නැතුව වර්ගඵලය එකපාර හොයන්න බෑ. මේ ඉඩමේ හැඩය. එතකොට අපිට සමචතුරස්‍රයක්ද කියලා මේ ඉඩම හොයාගන්න පුළුවන්. කොහොමද හොයාගන්න පුළුවන් වෙන්නේ? මෙන්න මේ ආපු පාදවල වල දිගවල් සමානයි නම් මේ ආපු පාදවල වල දිග සමානයි නම් අපි දන්නවා මේක එක්කෝ රොම්බසයක් එහෙම නැත්නම් සමචතුරස්‍රයක්. එකපාර කියන්න බෑනේ. හැබැයි අපි දන්නවා රොම්බස එක මෙන්න මේ කියන විකර්ණ දෙක සමාන වෙන්නේ නැහැ. ඒ විකර්ණ දෙක සමාන නම් අනිවාර්යයෙන්ම මොකද්ද මේ රූපය සමචතුරස්‍රයක් කියලා අපිට නිගමනය කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ආපු සමචතුරස්‍රයක්. එතකොට මේ දුරත් x මේ දුරත් x මේකත් x මේකත් x මේ දුරවල් දෙක සමානයි. බලන්න. මේ ලක්ෂ හතර දන්නවනම් A B C D කියලා අපිට හොයාගන්න පුළුවන් පරිමිතිය හොයාගන්න පුළුවන්. මේ ඉඩමේ හැඩය හොයන්නත් අපිට ප්‍රවේශ වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි අපි කරන්න යන්නේ. අපි සිතියම දිහා බලන්නේ නැහැ. අපිට සිතියම් නැහැ. හැබැයි අපිට ඉඩමක් තියෙනවා. A ලක්ෂය මෙච්චරයි, B ලක්ෂය මෙච්චරයි, C ලක්ෂය මෙච්චරයි. මේ ඉඩමේ පරිමාණය එකට
500යි මීටර් අන්න. එකට 500යි මීටර්. එතකොට අපි මේ ABC කියන ලක්ෂ තුන බැලුවාම අපිට තේරෙනවා ABC තුනෙන් ලැබෙන්නේ ත්‍රිකෝණයක්. සමහරට අපෙන් පළවෙනි ප්‍රශ්නේ අහන්න පුළුවන්. සමපාද බව පෙන්වන්න. සමද්විපාද ත්‍රිකෝණයක් කියලා පෙන්වන්න. ඉදම ඍජුකෝණී ත්‍රිකෝණයක හැඩය ගන්නවා බව පෙන්වන්න. ඔන්න අපිට කරන්න කියන දේ. එතකොට අපිට ඒවක් කරන්න පුළුවන් වෙනවා. වර්ගඵලය හොයන්න පුළුවන්. දැන් ළමයි වර්ගඵලයේ පරිමාව පාඩමේ තියරි මෙතනට ඕන වෙනවා. මූලික සිද්ධාන්ත ටික අපිට මෙතනට ඕන වෙනවා. හැබැයි අපි කඩියක් දැන් ඉස්සරහට තියලා තියෙනවා. වෙනදා දිග්ගවල ටික දීලා අපිට වර්ගඵලය හොයන්න කිව්වා. දැන් මේ වෙනකොට අපි මේ පාඩම ඉගෙන ගන්න පස්සේ අපි ඛණ්ඩාංක දුන්නාම මෙතනයි A B C කියලා ඛණ්ඩාංක දුන්නාම මේ ඛණ්ඩාංක යා කරන සරල රේඛා ඛණ්ඩවල දිගවල් හොයන්න පුළුවන් ක්‍රමයක් අපි ඉගෙන ගන්නවා. තව අපිට ගොඩාක් දේවල් කරන්න සිද්ධ වෙනවා. right සමහර වෙලාවට සමාන්තරාශ්‍රයක හැඩය ඉද මේ හැඩය සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න වෙයි. සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න නම් මෙන්න මේ පාදයට සමාන්තරයි මේ පාදයට සමාන්තරයි. සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න නම් මේ පාදය මෙයාට සමාන්තරයි මෙයාට සමාන්තරයි කියලා අපි කියන්න ඕනේ. මෙයාට දිගෙන් සමානයි මෙයාට දිගෙන් සමානයි කියලා කියන්න ඕනේ. ABCD කියන ඉඩමේ මුළු හතර යා කරපු රේඛාවන් මෙන්න මේ කියන සමාන්තර බව AD සමාන්තරයි නම් BCට AB සමාන්තරයි නම් DCට AD සමානයි BC ඒ වගේම AB සමානයි CD වෙනවනම් මේ ABCD කියන ඉඩම මොකද්ද සමාන්තරාශ්‍රයක් කියලා නිගමනය කරන්න. රූපේ පේනවද අපිට? දෙන්නේ නැහැ. සිතියම දෙනවද අපිට? දෙන්නේ නැහැ. දෙන්නේ මොනවාද? A ලක්ෂය 7.2යි 23යි B ලක්ෂය 8.4යි C ලක්ෂය 10.0 D ලක්ෂය නිකමට 9.12 ඔන්න ඔහම දෙනවා. අපි සිතියම අඳින්න යන්නෙත් නැහැ. ඇන්ද කියලා ලකුණු දෙන්නෙත් නැහැ. දැන් මේ ABCD කියන ටික අපිට හිතෙනවා ප්‍රස්ථාර කොලයක් කරලා ලකුණු කරගමු. ලකුණු කරාම ඔව් හරියට ලකුණු කරොත් ක්‍රමාංකනය කරලා x අක්ෂයයි y අක්ෂයයි සමාන්තර ආශ්‍රයයක් බව පේනවා. ඇහැට පේනවා. හැබැයි එහෙම කර කර ඉන්න අපිට වෙලාව දෙන්නේ නැහැ. එහෙම කරන එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සඳහා අපි තීර ටිකක් පාවිච්චි කරනවා. මේ වගේ සරල රේඛා ඛණ්ඩ සමාන්තරයි නම් ඒ හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ සමාන්තර සරල රේඛා ඛණ්ඩ හඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අන්න ඒක අපි දැන් මේ පාඩමේදී කරනවා. පැහැදිලිද? ඍජුකෝණී ත්‍රිකෝණයක පිවිතුන බව පෙන්වන්න කිව්වොත් මෙන්න මේ රේඛාවට ලම්බකයි නම් ඍජුකෝණී ත්‍රිකෝණයක පිහිටන්නවා. ඒ ලම්බක බව අපිට මෙන්න මෙතන ඛණ්ඩාංකය සහ මෙන්න මේ කියන ඛණ්ඩාංක තුන ඇසුරෙන් හොයාගන්න පුළුවන්. අන්න ඒකට අවශ්‍ය කරන ටෙක්නික් එක අපි උගන්වනවා. මේ විදිහට තමයි මේ පාඩමේ මූලධර්ම ගැලපිලා යන්නේ. දැන් ඔයගොල්ලෝ කල්පනා කරයි සරල රේඛා නම් ඔය විදිහට වැදගත් වෙනකොට පරාවල මොකටද වැදගත් වෙන්නේ කියලා. මම සරල උදාහරණයක් කියන්නම්. පොළොව තමයි x අක්ෂය. සාම්ප්‍රදායික උළුවස්සක් තියෙනවා මෙන්න මේ වගේ හැඩය තියෙන. දැන් මේ උළුවස්සේ හැඩය මොකද්ද? පරාවලයක්. උපරිමයක් මෙතනට තියෙනවා. උපරිමයක් සහිත පරාවලයක්. දැන් උපරිම ලක්ෂය හොයාගන්න බැරි නම් උළුවස්සේ උස හොයන්න බෑ. මෙන්න මේ ඡේදනය වන ලක්ෂ දෙක හොයාගන්න බැරි නම් උළුවස්සේ පළල හොයන්නත් බෑ. එහෙනම් පරාවල ඇසුරෙන් අපිට පුළුවන් මේ කියන උපරිම තියෙනවද? අවමද තියෙන්නේ? උපරිම ලක්ෂය මොකද්ද? මෙන්න මෙතන හරි මැද නම් අපි මේකට කියනවා සමමිතික අක්ෂය කියලා. මේ සමමිතික අක්ෂය කොහොමද හොයාගන්නේ? මෙන්න මේ දේවල් ගැන තමයි මේ පාඩමේදී කතා වෙන්නේ. ඕඩර් පන්තිදී මම දන්නව ඔයගොල්ලෝ x y කියලා මේ විදිහට ටේබල් එකක් ගහලා y සමානයි 3යි x ධන 2 කියලා දුන්නාම x ට මෙතන බිඳුව දැම්ම 1 දැම්ම 2 දැම්ම 3 දැම්ම ඒ වගේම 3 4 කියලා ගමු මේ පැත්තට ඍණ 1 ඍණ 2 ඍණ 3 කියලා ඔහම දාලා y අගයන් ටික හොයලා ඔයගොල්ලෝ ප්‍රස්ථාරයක් ඇඳලා රේඛාව ඇඳලා පෙන්නනවා. ඕරේ පන්තිවලදී මේ වගේ පරාවලයක් ආවම y සමානයි 3x වර්ගය ධන 4x ධන 2
ආවම ඔයගොල්ලෝ x ගේ අගයන් ටික 0 1 2 3 4 දක්වා අනිත් පැත්තට අපි එක විදිහකට මෙන්න මේ විදිහට මේ වගේ රටාවකට ඔයගොල්ලෝ ටේබල් එකක් හැදුවා. මේ පැත්තට 1 2 3 4 මේ පැත්තට ඍණ 1 ඍණ 2 මාරුණත් කමන්නේ ඍණ 3 ඍණ 4 කණ්ඩායම් ටිකක් හොයාගන්න. ඊට පස්සේ මෙතනට y කියන එක ගත්තා. ඊට පස්සේ y x අගයන් ටික ආදේශ කර කර y අගයන් ටික හොයලා ඔයාලා ඇන්දා කොටරුල් පොතේ නැත්නම් ප්‍රස්ථාර කොලයක මේ පරාවලය ඊට පස්සේ ඔයගොල්ලෝ තීරණය කරා උපරිමයක්ද තියෙන්නේ අවමයක්ද තියෙන්නේ කියලා. මම අඳින්න දෙන්නේ නැහැ. මම ඇඳපු ටිකක් දාලා තියෙනවා ඕල්වෙල් පොතෙන්ම අරගෙන මතක් කිරීම සඳහා මේ පාඩමේ අවසාන භාගයේදී. එහෙනම් ඇයි අපි පරාවල ඉගෙන ගන්න? අපි දන්නවා ළමයි හැම ඉඩමකම මායිම මෙහෙම හරියටම ඉරක් විදිහට තියෙන්නේ නැහැ. සමහරට අපිට ඉඩමක් හම්බ වෙන්න ඉඩ තියෙනවා මෙන්න මෙහෙම තියෙනවා. කොහොම ඇවිල්ලා එක කොටසක් කොහමද? දැන් මෙන්න මෙතනයි මෙතනයි ගත්තාම මේ ටික සරල රේඛාවක්. AB සරල රේඛියයි. CD සරල රේඛියයි. AC සරල රේඛියයි. ඒවා සරල රේඛාවල හැඩය පෙන්වන්න. හැබැයි BD කියන මේ කොටස පරාවලයක්. පරාවලයක කොටසක්. වක්‍ර කොටසක්. එතකොට මේ කොටස දිග හොයන්න බැරි නම් ආයිත් වැට ගහ ගන්න බෑ. ඔන්න ඔය වගේ ගැටලු ඔයගොල්ලන්ට ප්‍රායෝගික ජීවිතේ වැඩ කරනකොට හම්බ වෙන්නේ. මේවා විසඳන්න තමයි අපි මේ පාඩම ඉගෙන ගන්න. මේ පාඩම ඉගෙන ගන්න අරමුණ අතිශය වැදගත්. මේවා කරන්න පුළුවන් A level combined maths වල ක්‍රම ශිල්ප වෙනම තියෙනවා. සංකීර්ණේවට කරන්න පුළුවන්. මේ අපි ප්‍රවේශයක් විතරයි ගන්නෙ. මෙවැනි දේවල් කරන්නේ කොහොමද කියලා. පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි යමු ටියුට් එකට. ඔයගලන්ට මොන හරි අපැහැදිලි දේවල් තියෙනවා නම් උගන්වගෙන යනකොට මයික් එක ඔන් කරලා මගෙන් අහන්න. රයිට් මම ඇත්තට මේ දක්වා මොකුත් ඉගෙනුවේ නැහැ. පොඩි ප්‍රවේශයක් තමයි මේ පාඩමේ ස්වභාවය හඳුන්වලා දෙමින් ගන්න උත්සාහ කරේ. එහෙනම් ඍජු කෝණාශ්‍රාකාර කාටීසියානු ඛණ්ඩාංක තලය තලයක් මත පිහිටි ඕනෑම ලක්ෂයක පිහිටීම ප්‍රකාශ කිරීමට අපි මේ වැඩේ කරනවා කියලා මම පැහැදිලි කරා. ඒතර මෙතන අපි ගත්තොත් ළමයි අපි ගමු මෙයා P ලක්ෂය කියලා. ඒතර මෙතන N කියලා ගත්තොත් මේ NP කියන මෙතන N කියලා ගත්තොත් මෙන්න මේ දුර x කණ්ඩාංකය. මෙයා M කියලා ගත්තොත් MP කියන්නේ y කන්න. ඒතර මේ P කියන්නේ මොකද්ද? x, y ලෙස නිරූපණය කරන්න පුළුවන්. මේකට අපි කියනවා මොකද්ද? පටිපාටිගත යුගලයක්. පටිපාටිගත යුගලයක්. P ලක්ෂයේ ඍජු කෝණාශ්‍රාකාර කාටීසියානු ඛණ්ඩාංක කියලා අපි ඔක හඳුන්වනවා. මේ තියෙන්නේ බිඳුව, බිඳුව. මේකට අපි කියනවා මොකද්ද? මූල ලක්ෂය. මූල ලක්ෂය. රයිට්. ලකුණු කරන්න බලන්න. රයිට්. ඊළඟට වෘත්ත පාදක. වෘත්ත පාදක ටික ගත්තාම මෙන්න මේ විදිහට නෝට් එක පෙන්වන්න පුළුවන්. මෙයා x අක්ෂය, මෙයා y අක්ෂය. මෙතන ඛණ්ඩාංකය අපි හිතමු මොකද්ද? ඉස්සරදී ලියා ගන්න ඉවස. ඔව්. ලියාගත්තේ නැද්ද? ඉස්සෙල්ලා ඇන්දේ ලියා ගන්න ඕනද? ඔව් ලියාගත්තේ නැද්ද? නෑ. මේක ලියාගන්න කියලා නේද කිව්වේ ඉස්සෙල්ලා. ලියාගන්න ඉක්මනින්.
ඊළඟට වෘත්ත පාදක 4 මෙයා x අක්ෂය මෙයා y අක්ෂය මේ තමයි බිඳුව කමා බිඳුව. ඒතර මේ ලක්ෂය අපි හිතමු p1යි කියලා. ඒතර මේක x, y කියලා ලියන්න පුළුවන් ධන. අපි හිතමු මේ ලක්ෂය p2යි කියලා. මේ ලක්ෂය p2 කියලා ගමු මෙන්න මෙතන. මෙතන p2යි කිව්වොත් මෙතන එන්නේ ඍණ x, ධන y කියන ආකාරයේ ඛණ්ඩාංකයක්. මෙතන p3යි කියලා ගත්තොත් මෙතනට එන්නේ ඍණ x, ඍණ y ආකාරයේ ඛණ්ඩාංකයක්. p4 කියලා අපි මේ ලක්ෂය ලකුණු කරොත් මේ ලක්ෂයට අපිට ලැබෙනවා ධන x, ඍණ y ආකාරී ඛණ්ඩාංකයක්. right ඒ ටික ලකුණු කරලා ඉවරලා අභ්‍යාසාංක 1 ඔයගලන්ට පුළුවන් ඒ අභ්‍යාසාංක 1 ගාව මෙන්න මේ හරියෙන් කාටිසියානු ඛණ්ඩාංක තලයක් මේ විදිහට ඇඳලා දල වශයෙන් හරියටම අඳින්න ඕනේ නේ. right ඒකත් වැදගත් කාරණයක්. මෙයා y අක්ෂය, මෙයා x අක්ෂය, මෙතන තියෙන බිඳුව කමා බිඳුව ක්‍රමාංකණය කරගන්න පුළුවන් ඔයගලන්ට 1 2 3 4 5 6 කියලා මේ හරිය ක්‍රමාංකණය කරන්න පුළුවන්. මෙයා බිඳුව කමා බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 කියලා මේ පැත්තට 1 2 3 4 5 කියලා ක්‍රමාංකණය කරන්න පුළුවන්. ඒතර මේ පැත්තට කොට ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 කියලා ක්‍රමාංකණය වෙනවා. දැන් ඒ කියන ලක්ෂය ලකුණු කරන්න 2,3 2 කියන්නේ මොකද්ද? ඒ ලක්ෂයේ x ඛණ්ඩාංකය. එතකොට 2,3 කියලා කියන්නේ මෙන්න මෙතන. ඒ ලක්ෂය 2,3. එතකොට ඕනනම් කඩේකින් පෙන්නන්න පුළුවන් 2,3. එතකොට b කියන්නේ ඍණ 1, ධන 3. ඍණ 1 කියන්නේ x ඛණ්ඩාංකය. ධන 3 කියන එක උඩ තියෙන. එතකොට මෙන්න මෙතන තමයි b ලක්ෂය තියෙන්නේ. මෙන්න මේ විදිහට. right ඔයගොල්ලෝ ටික ලොකුට අඳින්න පුළුවන්. ඍණ 1, ධන 3. පොඩි ප්‍රැක්ටිස් කිරීමක් O level යාවලියක්. ඊළඟට c ලක්ෂය ඍණ 3, ඍණ 2. ඍණ 3 කියන්නේ මෙන්න මේ හරියට ඍණ 2 කියන්නේ ළමයි මෙන්න මෙතනට එන්නේ ඛණ්ඩාංකය. බලන්න ඔයගලන්ට. එතකොට මේ තමයි ඍණ 2. මෙතන එනවා ඍණ 3, ඍණ 2 කියලා. ඒක ලියන්න අවශ්‍ය නැහැ. අපි සංකීර්ණ වෙනවනේ එතකොට පැහැදිලි නැහැ නේ. ඒ නිසා අපි මෙතන දාමු c ලක්ෂය කියලා. ඒ වගේම d ලක්ෂය ගත්තොත් ධන 4, ඍණ 1. ධන 4 ඍණ 1 මෙන්න මෙතන තියෙන්නේ. ධන 4 මෙතන තියෙන්නේ. මෙන්න මේ හරියට එන්නේ. එතකොට 4, ඍණ 1 කියන්නේ d ලක්ෂය. d ලක්ෂය. ධන 4 x ඛණ්ඩාංකය, d ලක්ෂයේ ඍණ 1 කියන්නේ y ඛණ්ඩාංකය. බිඳුව කමා බිඳුව ලකුණු කරලා තියෙන්නේ. මූල ලක්ෂය බිඳුව කමා බිඳුව. right ලකුණු කරන්න බලන්න චූටි අභ්‍යාසයක් එක. Iya, gak mau puno mana titik. Jangan istinari jual. Oh, jangan istinari jual gawin deh. Aku cuma mungkin nyawa nih udah deh. Aku mau minggu kerana ini. හරි සර්. නෑ සර්. මම මේ ගෙදර යන ගමන් කරන්ට් එක ආවා නේද?
ඔව් සර් ඔව්. දැන් ආ යන්නේ නැහැ වගේ. තව විනාඩි දෙකකින් මම පටන් ගන්නවා. ඔව් මේ ඔක ලියා ගන්න. හරි සර්. හරි නෑ සර්. alamak. හොඳයි. අපි නැවත වැඩි පටන් ගන්නවා. ඊළඟට තියරි කොටසක්. දැන් අපි මේ ඍජුකෝණාශ්‍රාකාර කාටීසියානු ඛණ්ඩාංක තලය අඳුනගත්තා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ ඍජුකෝණාශ්‍රාකාර කාටීසියානු ඛණ්ඩාංක තලයෙන් දීලා තියෙන ඛණ්ඩාංක භාවිතා කරලා මම අර ඉස්සල්ලා කියපු අරමුණු වලට කොහොමද ළඟා වෙන්නේ කියලා බලමු. පළවෙනි තියරි කොටස. කාටීසියානු ඛණ්ඩාංක තලයක පිහිටි ලක්ෂ දෙකක් අතර දුර සෙවීම.
ලක්ෂ දෙකක් අතර දුර සෙවීම. right දැන් අපිට මෙයා x අක්ෂය y අක්ෂය කාටේසිය අනුකණ්ඩායක තලයේ මත පිහිටි p1 කියලා ලක්ෂයක් දීලා තියෙනවා. ඒ p1 ලක්ෂයේ කණ්ඩාංකය p1 ලක්ෂයේ කණ්ඩාංකය x1, y1 ලු x1, y1 ඒ වගේම p2 කියලා කණ්ඩාංකයක් දීලා තියෙනවා. p2 එයාගේ කණ්ඩාංකය x2, y2 කියලා කියනවා. අපිට ධනද ඍණද කියලා කියන්නේ නැහැ. right ඒක ගැටලුවක් කරගන්න එපා. අපි x වලට ධනාගයක් ආව ඍණාගයක් ආවොත් අපි මෙතනින් ඉස්සරහට මේ කතා කරන දුර හොයන සූත්‍රයේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. දැන් මම ගන්නම් මේන්න මෙතන අපි ගමු 1 ලක්ෂයක්. මෙතනට මම ගන්නම් අනෙක් ලක්ෂය. එතකොට මෙයා p1 කියන ලක්ෂය, මෙයා p2 කියන ලක්ෂය කියලා හිතමු. අපි දන්නවා p1 ලක්ෂයට අදාළ x කණ්ඩාංකය මුළු ලක්ෂයට සාපේක්ෂව මෙතන x1, y කණ්ඩාංකය මෙතන y1යි. p2 ලක්ෂය ගත්තාම එයාගේ p2 ලක්ෂයේ x කණ්ඩාංකය x2යි, y කණ්ඩාංකය y2යි කියලා ලකුණු කරන්න පුළුවන්. දැන් මගේ අරමුණ මොකද්ද? මෙන්න මේ කණ්ඩාංක දෙක යා කරන රේඛාවේ දිග සොයන. දැන් මේ කණ්ඩාංක දෙක අපි යා කරොත් ඔන්න කණ්ඩාංක දෙක යා කරන රේඛාව මේකේ දිග p1 p2 කියන දිග හොයන එක තමයි අරමුණ. දැන් මට මේ රූපය තව ටිකක් මේ විදිහට සම්පූර්ණ කරන්න පුළුවන්. බලන්න. මම කඩේරක් ඇන්දොත් මෙන්න මෙතනට එනවා ඍජු කෝණී ත්‍රිකෝණයක් p1 p2 r කියලා ගන්නම් මම. දැන් මේ තියෙන්නේ p1 p2 r කියන ඍජු කෝණී ත්‍රිකෝණය දිහා බැලුවොත් ඔකට පේනවා. ඔයාලා දන්නවා මූල ලක්ෂයේ ඉඳලා මෙන්න මෙතනට තියෙන දුර x2යි. මෙතනට තියෙන දුර x1යි නම් මෙන්න මේ දුර අපිට ලියන්න පුළුවන් x2 අඩු කිරීම x1යි කියලා. x2 අඩු කිරීම x1යි කියලා ලියන්න පුළුවන්. ඒ වගේම මූල ලක්ෂයේ ඉඳලා මෙන්න මෙතනට තියෙන දුර y2යි, මෙතනට තියෙන දුර y1යි නිසා p2r කියන මෙන්න මේ දුර මට ලියන්න පුළුවන් y2 අඩු කිරීම y1යි කියලා ලියන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති p1 p2 r කියන ඍජු කෝණී ත්‍රිකෝණේ p1r සහ මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණේ p1r කියන මේ පාදයක් p2r කියන මේ පාදයක් අපි දන්නවා. right අපිට හොයන්න ඕන මෙන්න මේ දුර අපිට ඒ සඳහා යොදා ගන්න පුළුවන් පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේය යොදා ගන්න පුළුවන් මේ වැඩේට. ඒ අනුව කවුරුත් ලියන්න එපා p1r සමානයි x2 අඩු කිරීම x1ද p2r සමානයි y2 අඩු කිරීම y1ද බැවින් p1 p2r ඍජු කෝණී ත්‍රිකෝණය සලකා පයිතගරස් ප්‍රමේය යොදමු. તો ලැබෙන ප්‍රතිඵලය p1 p2 වර්ගය p1 p2 දිගෙහි වර්ගය සමානයි p1r වර්ගය ධන p2r වර්ගය කියලා ලියන්න පුළුවන්. එහෙනම් p1 p2 වර්ගය සමාන වෙන්න ඕන p1r කියන්නේ x2 අඩු කිරීම x1 වර්ගය
p2 r කියන්නේ y2 අඩු කිරීම y1 කියන එකේ වර්ගය. ඒතර අවසාන වශයෙන් ලියන්න පුළුවන් p1 p2 කියන දුරනේ ඕන p1 p2 කියන එකේ දුර ඕන වර්ගය නෙමෙයි ඕන. එහෙනම් මේක සමානයි ළමයි x2 අඩු කිරීම x1 වර්ගය ධන y2 අඩු කිරීම y1 වර්ගයේ වර්ගමූලය. වර්ගමූලය. මෙන්න අපිට ලැබෙනවා සමීකරණයක් මොනවා කිරීම සඳහාද? යම්කිසි ඍජුකෝණාස්ත්‍රාකාර කාටීසියානු ඛණ්ඩාංක තලයක අපිට දීලා තියෙනවා නම් ඛණ්ඩාංක දෙකක්. ඒ ඛණ්ඩාංක දෙක යා කරන රේඛාවේ දිග හොයන්න කිව්වොත් අපිට පුළුවන් එම ඛණ්ඩාංකවල හොඳින් බලන්න මම මේ කියන දේ එම ඛණ්ඩාංක දෙකේ මේ තියෙන්නේ මොකද්ද? x ඛණ්ඩාංක දෙකේ වෙනස. x ඛණ්ඩාංක දෙකේ වෙනස. හැබැයි ඒකේ වර්ගය ගන්න. ඒතර මේ තියෙන්නේ මොකද්ද? y ඛණ්ඩාංකවල වෙනස. ඒකේ වර්ගය ගන්න. එකතු කරලා ලැබුණු මුළු උත්තරේ වර්ගමූලය ලබා ගන්න ඕනේ. එතකොට අපිට ලැබෙනවා අදාළ ඛණ්ඩාංක දෙක යා කරන රේඛාවේ දිග අපිට හොයන්න පුළුවන්. දැන් දිග හොයාගත්තට පස්සේ ඒ උත්තරේ ලැබෙන්නේ ප්‍රස්ථාරයේ දිග තමයි එන්නේ. හැබැයි මහ පොළොවේ දිග කියන්නේ ප්‍රස්ථාරයට අනුරූප පරිමාණයක් තියෙනවා නම් මෙම ප්‍රස්ථාරයේ ඒකකයක් මීටර් 10යි ඒකකයක් මීටර් 20යි නැත්නම් 1ට 20000යි මීටර් 1ට 100යි මීටර් වගේ පරිමාණයක් තියෙනවා නම් ඒ පරිමාණයට අනුරූප අගයෙන් ගුණ කළ විට අදාළ සත්‍ය දිග මහ පොළොවේ දිග අපිට හොයාගන්න පුළුවන්. right අපි ඒවට යමු අභ්‍යාසත් එක්ක දැන් ඔයගලන්ට මේ දුර හොයන සූත්‍රය ගොඩනගන්න. දුර හොයන සූත්‍රය ගොඩනගන්න. प्रभात माइक ऑफ कर
හරි සර්. හරි. නෑ සර්. නෑ නෑ. තව නෑ සර්. හරි ලියන්න ලියන්න. හරි ලියන්න. හරි සර්. හරි සර්. right. හරි සර්. මීළඟට පොඩ්ඩ ඉන්න සර්. හරි ලියන්න. තේම නැති කට්ටිය කායින් හරි අරන් ලියා ගන්න පොඩ්ඩක් මේ වුණා මම අතින්. right. ඊට අපි යනවා අභ්‍යාස අංක 2 චුටි අභ්‍යාසයක් කරමු අපි. මේක අමාරු වැඩක් නෙමෙයි. මෙතනදී ඔයගොල්ලෝ ඉර වෙනවා නම් ඉර වෙන්නේ ඔය අඩු කරන තැන්වල ඍණ ඛණ්ඩාංකාවම තමයි වරද්ද ගන්න ගොඩක් ළමයි. හරිද? අභ්‍යාස අංක 2 පළවෙනි එකේ තියෙනවා p කියලා ඛණ්ඩාංකයක් p1 කියන ලක්ෂය දීලා තියෙනවා. දෙකකම ඍණ 8. හොඳට බලන්න. p2 කියන ලක්ෂය දීලා තියෙනවා. ඍණ 3කම 4 කියලා. right. කාටිස් යනු කණ්ඩායම තලයක් මත PT ලක්ෂ්‍ය වේ O යනු එම අක්ෂවල මූලය වේ. එතකොට O කියන්නේ මොකද්ද? මූල ලක්ෂ්‍ය. එතකොට ඒක කියන්න ඕනේ නැහැ අපි මූල ලක්ෂ්‍ය කියන්නේ බිඳුව කමා බිඳුව කියලා දන්නවා. බිඳුව කමා බිඳුව. ඒතකොට අතර මේකේ දීලා තියෙනවා කණ්ඩායම තුනක්. පළවෙනි කොටසින් අහනවා OP2 දිග සොයන්න. OP2 දිග සොයන්න. OP2 දිග කොහොමද අපි ගන්නෙ? දැන් අපේ සූත්‍රයට අනුව ඛණ්ඩාංක දෙක දන්නවා නම්
ඒ කණ්ඩාංක දෙක යා කරන රේඛාවේ දිග සමානයි. කල්පනා කරන්න කණ්ඩාංකවල කොහොමද අපි ලියලා තිබ්බේ? දැන් මේක ලියවෙන්නේ කොහොමද? OP දෙක සමානයි x2 අඩු කිරීම x1 වර්ගය ධන y2 අඩු කිරීම y1 වර්ගයේ වර්ගමූලය. මොන අපි ලියන්නේ? හැබැයි අපි මේ සූත්‍රය ලියලා ඉන්නේ නෑ මේ වගේ වෙලාවට. සූත්‍රය ලියලා ගන්න හදන්න යන්න අවශ්‍ය නෑ. මෙන්න මෙතන අර්ථය මොකද්ද බලන්න. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන ළමයි අදාළ කණ්ඩාංක දෙකේ x කණ්ඩාංකවල වෙනස. මේ තියෙන්නේ මොකද්ද? y කණ්ඩාංකවල වෙනස. right එනිසා මම සාමාන්‍යයෙන් මේක කියන්නේ මෙන්න මේ විදිහට. රේඛාවක දිග හොයන්නේ කොහොමද කියලා අහුවොත් අපිට ඔළුවේ තියාගන්න ඕන මොකද්ද? x කණ්ඩාංකවල වෙනසේ වර්ගය එකතු කිරීම y කණ්ඩාංකවල වෙනසේ වර්ගයේ වර්ගමූලය. බලන්න මේ සූත්‍රය නිකන් සමීකරණයක් විදිහට ඔළුවේ තියාගන්න නැතුව වචනෙන් ඔළුවට තියාගන්න පුළුවන්. එතකොට අපි මොකද්ද කරන්නේ? මෙන්න බලන්න කණ්ඩාංක දෙක. කණ්ඩාංක දෙක මොකද්ද? ඕනනම් අපිට අපහැදිලි නම් මෙහෙම ලියා ගන්න පුළුවන් නේ. p කියන්නේ 2,8 O ලක්ෂය කියන්නේ 0,0. එතකොට අපි මොකද කරන්නේ? p1 නේ. OP1 සමානයි x කණ්ඩාංකවල වෙනස. එතකොට x කණ්ඩාංක දෙකේ වෙනස. කෝ x කණ්ඩාංක දෙක? මේ තියෙන ළමයි x කණ්ඩාංක දෙක. එතකොට x කණ්ඩාංකවල වෙනස කොහොමද ලියන්නේ? 2 අඩු කිරීම බිඳුව. 2 අඩු කිරීම බිඳුව. මෙන්න මේකේ වර්ගය එකතු කිරීම. කෝ y කණ්ඩාංක දෙක? මේ තියෙන්නේ y කණ්ඩාංක දෙක. එතකොට අපි ලියන්න පුළුවන් y කණ්ඩාංක වල වෙනස කොහොමද ලියන්නේ? ඍණ 8 අඩු කිරීම බිඳුව. පරිස්සමෙන් ලියන්න ඕන. ඍණ 8 තමයි එක y කණ්ඩාංකයක්. අඩු කිරීම අනිත් කණ්ඩාංකය බිඳුව. මේකේ වර්ගය. මේ ඔක්කොගෙම වර්ග මූලය. x කණ්ඩාංක දෙකේ වෙනසේ වර්ගය දන y කණ්ඩාංක දෙකේ වෙනසේ වර්ගයේ වර්ගමූලය. දැන් මේක හිමින් සුළු කරන්න. දෙකෙන් බිඳුවක් ගියාම 2යි. එතකොට දෙකේ වර්ගය එකතු කිරීම. ඍණ 8 අඩු කිරීම බිඳුව කිව්වම ඍණ 8 වර්ගය. ඔච්චරයි ඉතිරි වෙන්නේ. මේකේ වර්ග මූලය. ඔන්න දැන් වරද්ද ගන්න ඔන්න ඔය තැන් නේ. දෙවරක් දෙක එතකොට 4යි. ඍණ 8 ගුණ කිරීම ඍණ 8යි කියන්නේ ධන 64යි. 8 වරක් 8 64යි. ඍණයි ඍණයි වර්ග වෙනකොට ධන වෙනවා. මේ ඔක්කොගෙම වර්ග මූලය. වර්ග මූලය අමතක කරන්න එහෙම එපා. සමානයි 68 වර්ග මූලය. මෙන්න 3. right ඒ වගේම බලා ගන්න. ලියන්න එපා. දෙවෙනි කොටස බලන්න. OP2 මාරුණානේ මට OP2යි OP1යි අහන්නේ. කමක් නැහැ. මේක දෙවෙනි කොටස. right එහෙනම් ඊළඟට මම හදන්න යන්නේ පළවෙනි කොටස. පළවෙනි කොටස. ඒකේ තියෙන්නේ OP2 දිග හොයන්න කියලා. OP2 දිග. OP2 දිග හොයන්නේ කොහොමද? මෙන්න මෙහෙම. මේ බලන්න. O ලක්ෂය අපි මේ වෙනකොට දන්නවා. 0,0යි. P2 කියන ලක්ෂයත් අපි දන්නවා ඍණ 3,4යි. right එතකොට OP2 දිග සමානයි x කණ්ඩාංකවල වෙනස. මොන බලන්න මම දැන් ලියන විදිය. හරි මේ කොහම ලිව්වත් වරදක් නැහැ. මෙන්න x කණ්ඩාංක දෙකේ. ඔය දෙකේ වෙනස කොහොමද ලියන්නේ? බිඳුව අඩු කිරීම ඍණ 3. බිඳුව අඩු කිරීම ඍණ 3. මේකේ වර්ගය එකතු කිරීම. y කණ්ඩාංකවල වෙනස කොහොමද ලියන්නේ? බිඳුව අඩු කිරීම ධන 4. මේකේ වර්ගය. මේ ඔක්කොගෙම වර්ග මූලය ලියවෙන්න. right. ඒතර මේක සුළු කරාම ළමයි මෙතන මොකද වෙන්නේ? ඍණයි ඍණයි ධන වෙනවා. හොඳට බලා ගන්න ස්ක්‍රීන් එක දිහා. ඍණයි ර්ණයි ධන වෙනවා. එතකොට මෙතන 3 වර්ගය බිඳුවේ වටිනාකමක් නැහැනේ. එකතු කිරීම. දැන් මොකද වෙන්නේ මෙතන? ඍණ 4 වර්ගය. ඍණ 4 වර්ගය. මේ ඔක්කොගෙම වර්ග මූලය එනවා. දැන් 3 වරක් 3 9යි. 4 වරක් 4 16යි. මෙයාගේ වර්ග මූලය ගත්තාම ලැබෙනවා 25 වර්ග මූලය. 25 වර්ග මූලය කියන්නේ 5යි. 25 වර්ග මූලය 5යි. ඔන්න OP2 කියන දිග.
අවසාන වශයෙන් අහනවා P1 P2 දිග හොයන්නලු. බලාගෙන ලියන්න එපා. වෙලාව දෙන්නම්. P1 කණ්ඩාංකය ලියන්න ඉස්සෙල්ලා. 2,8. P2 කණ්ඩාංකය ලියන්න ඊළඟට. -3,4. දැන් P1 P2 දිග සමානයි මේ කියන කණ්ඩාංකවල මොනවාද? x කණ්ඩාංකවල වෙනස. x කණ්ඩාංකවල වෙනස. කීයද x කණ්ඩාංකවල වෙනස? 2 අඩු කිරීම 3. මේකේ වර්ගය. වැරදුනා නේද? අන්න බලන්න වර්ධින විදිහ. right 2 අඩු කිරීම -3 මේකේ වර්ගය. එකතු කිරීම -8 අඩු කිරීම -4 ඒකේ වර්ගය. මෙන්න මේ විදිහට ලියා ගන්න ඕන. ඊට පස්සේ මේකේ වර්ග මූලය. දැන් මේක සුළු කරන්න ගියාම අපිට ලැබෙනවා මෙතන ඍණයි ධන. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ හරියේ ඍණයි මොකද වෙන්නේ? ධන වෙනවා. එතකොට ඍණ ලකුණයි මේ වුණාම ගුණ වුණාම ධන. එතකොට 3යි 2යි 5යි. එතන වටිනාකම 5යි 5ේ වර්ගය. එකතු කිරීම. මෙතනත් මොකද වෙන්නේ? මෙතන ළමයි ඍණ 8 අඩු කිරීම ඍණ 4. ඍණ 8 අඩු කිරීම ඍණ 4 කියන්නේ ඍණ 12යි. ඍණ 12යි. හැබැයි ඒකේ වර්ගය මේ ඔක්කොගෙම වර්ග මූලය අපිට තියෙනවා මේ විදිහට. ඒතර මේක සුළු කරනකොට මෙතන 25යි එකතු කිරීම ඍණ 12 ගුණ කිරීම ඍණ 12. ඍණ 12යි වර්ගය 144යි. මේකේ වර්ග මූලය එකතු වුණාම 169යි. මෙයාගේ වර්ග මූලය ඒ කියන්නේ 13යි. උත්තරය හදා ගන්න ඕගොල්ලෝ උත්තරය සුළු කරලා ගන්න ඕන 13යි කියලා උත්තරේ එනවා. දහතුනයි කියලා උත්තරේ ගන්න පුළුවන්. 13යි. හදන්න බලන්න. ලියන්න තැනක් නැහැ. ඔෆිසර් එනකොට ඉස්සරහ පිටරාණි සර් හදන්න. ඔව් උදාහරණ දැන් ඔය තියෙන අභ්‍යාසාංක දෙකනේ. අභ්‍යාසාංක දෙක හදන්න ඉඩ නැහැ. ඔයගොල්ලෝ දැන් කොලයක් ගන්න ඕන. මම කියලා දීලා තියෙනවා ටියුට් එකේ යකට කොලයක් අරගෙන අභ්‍යාසාංක දෙක කියලා දැම්ම පළවෙනි අභ්‍යාසය. ඒක හදලා අමුණන්න. right? හැම එකටම ඉඩ දෙන්නේ නැහැ මම. ඉඩ දෙන්නේ අර තියරි එකක් නිරූපණය කරන්න උත්සාහ කරන අවස්ථාවේ විතරයි. මම කොහෙන්ද වෙන උත්තරයක් දෙන්නේ. Sir, කියන්න. sir මේ දෙවෙනි කොටසේ අර OP එක හින්දා මේ බිංදුව ඍණ 2 නෙමෙයිද? එහෙම ප්‍රශ්නිකුත් නෑ දුර. හදලා බලන්නකෝ ඔයාලා. මෙතන වර්ග වෙනවනේ.
එහෙම ගත්තත් වරදින්නේ නේ. පැහැදිලිද? දැන් ඒක ප්‍රශ්නයක් නෑ. OP දෙක නිසා O ගේ x කණ්ඩාංකයෙන් P ගේ එහෙම එකක් නැහැ මෙතන. මම කිව්වනේ සිංහලෙන් මොකද්ද? x කණ්ඩාංකවල වෙනස. x කණ්ඩාංකවල වෙනස. වෙනස කිව්වම ඉතින් ඔයාට වෙනස කියන එක ගන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. බිඳුවෙන් දෙක අඩු කරන්න පුළුවන්, දෙකෙන් බිඳුව අඩු කරන්න පුළුවන්. හැබැයි වර්ග වෙනකොට ප්‍රශ්නේ විසඳෙනවා. බලන්න බිඳුව අඩු කිරීම 2 වර්ගය එකතු කිරීම බිඳුව අඩු කිරීම ඍණ 8 වර්ගය. මේක මෙහෙම આવත් බලන්න. මෙතන ධන 4මයි, මෙතන 64මයි. කරේ මොකද වෙන්නේ? වර්ග වෙනකොට ළමයි ධන වෙලා එනවා. ඒ නිසා ප්‍රශ්නයක් කරගන්න එපා ඒක. ඔයගොල්ලෝ ඔය කණ්ඩායම දෙක මාරු කරලා ආයි මේ ගණන් ටික හැදුවත් උත්තරේ ඕකමයි. මොකද මේ පදේ ඔයගොල්ලන්ට පේනදි වර්ග වෙනවා. ඒතකොට ඍණාගයක් આવත් වර්ග වෙනවා මේක ධන වෙනවා. ධනාගයක් આવත් කොහොමද ධන වෙලා ඉන්නේ වර්ග. මයික් ඕෆ් කරගන්න. හොඳයි. ලියාගත්තද? සර් පළවෙනි එකේ අර බිංදුව ධන 3 දෙන්නේ සර්. බිඳුව ඒ මයික් ඕෆ් කරගන්නලකෝ. උඹත් ඕෆ් කරගනින්කෝ. බිඳුව ධන 3 වෙන්නේ මෙහෙමයි දුව. දැන් මෙතන හදනකොට මොකද වෙන්නේ? ලියවෙන්නේ කොහමද? බිඳුව අඩු කිරීම ඍණ 3 කියලා ලියන්නේ. එතකොට ඍණයි මොකද වෙන්නේ? ධන වෙනවා. පැහැදිලිද? බිඳුව අඩු කිරීම ඍණ 3. ඒතර ඕලෙවල් ඉගෙන ගත්තා ඍණයි ලකුණු දෙක ගුණ වෙනකොට මොකද වෙන්නේ? ධන වෙනවා. පැහැදිලිද? හරිද? හොඳයි. මම චූටි වෙලාවක් දෙනවා විනාඩි 5ක් දෙන්නම්. විනාඩි 5ක් දෙන්නම්. අභ්‍යාසාංක 2 දෙවෙනි ප්‍රශ්නය. ඉක්මනින් කරන්න බලන්න ප්‍රශ්න කොටස් 3යි තියෙන චූටි 3. ඉක්මනින් හදන්න. දැන් හදන්න. සුළු කරනකොට පරිස්සමෙන්.
ඔහොම තියවා හරි සර් හැදුවා. ඉන්න සර් පොඩ්ඩක් හැදුවේ නෑ සර් තාම. right අපි අදුම් බලන්න ගණන් ටික එකේ තියෙනවා පළවෙනි එක A ලක්ෂය දීලා තියෙනවා 0.5 B ලක්ෂය දීලා තියෙනවා 5.0 A B දිග සොයන්න. එතකොට A B සමාන වෙන්න ඕන මොකටද? x කණ්ඩාංක වල වෙනස. කොහොමද ලියන්නේ? කැමති විදිහට ලියන්න. බිඳුව අඩු කිරීම 5 මේකේ වර්ගය. එකතු කිරීම y කණ්ඩාංක වල වෙනස. 5 අඩු කිරීම බිඳුවේ වර්ගයේ මේ ඔක්කොගෙම වර්ගමූලය. x කණ්ඩාංක වල වෙනස. ඔයගලන්ට පුළුවන් 5 අඩු කිරීම බිඳුව කියලා ලියන්නත් පුළුවන්. right? හැබැයි ඒක පුරුදු වෙන්න එපා. මම පසු දවසට පස්සේ කියන්නම් ඇයි හේතුව කියලා. ඔයාලා x කණ්ඩාංකයේ තෝරන්නේ a ගෙන් නම් බිඳුව කියලා නම් ඊට පස්සේ y වෙනස ගන්න වෙලාවට y කණ්ඩාංකයත් a ගෙන්ම තෝරන්න. හරිද? මොකද අනුක්‍රමණය ගන්න වෙලාවට මේක හරි වැදගත්. දැන් අපි දන්නවා මේ වගේ වෙලාවට පහෙන් බිඳුවක් අඩු කරන එක ලේසි වෙනස ගන්න. ඊට පස්සේ මේ පැත්තට ආපහු පහෙන් බිඳුවක් අඩු කරන එක ආයෙත් ලේසි. ඒ නිසා එහෙම කරන්න යන්න එපා. පුරුද්දක් විදිහට අපි දැන් ඉඳන්ම හුරු වෙමු. යම් කිසි කණ්ඩාංකයකින් x තීරුවා නම් y තෝරන කොටත් ඉස්සල්ලා මූලිකත්වය එම කණ්ඩාංකයට දෙන්න. දැන් මේක සුළු කරාම මෙතන බිඳුව අඩු කිරීම 5යි කියන්නේ ඍණ 5යි. ඍණ 5 වර්ගය. ධන මෙතනට එන්නේ ධන 5 වර්ගය. මේකේ වර්ග මූලය. එතකොට මෙතන 25 ධන 25 මේකේ වර්ග මූලය. එතන බලන්න ලියන්න පුළුවන් 50යි මේක. එතකොට මේක ඕන නැවත ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 25 වර්ග මූලය. මේක ලියන්න පුළුවන් ළමයි මූල 2 ගුණ කිරීම 25යි මූල. ඒ කියන්නේ මූල 2 ගුණ කිරීම මූල 25යි කියන්නේ 5. එතකොට අවසාන උත්තරේ 5යි මූල 2යි කියලා හදන්න පුළුවන්. 5යි මූල 2යි කියන තත්ත්වයට ගෙනියන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන් ලොකු ප්‍රශ්නයක් නැහැ මේ මට්ටමට හැඩ ගස්සන්න ඕනේ නැහැ. මොකද අපි ගාව කැල්ල එකක් තියෙනවනේ. ඒ නිසා අපිට කැල්ල එකෙන් ඕන්න සුළු කරලා උත්තරේ ගන්න පුළුවන්. ලේසියෙම මූල 50 ගාපු ගමන් කැල්ල එකෙන් උත්තරේ එනවා. right? කැල්ල එකක් දෙන්න නිසා විභාගයට අපි ඊයේ කතා වුණා මේ කැල්ල එක සම්බන්ධව හැමෝම fx100 scientific කැල්ල එකක් ගන්න. මට ළමයි වගේක් සල්ලි දීලා තිබුණා. ඒගොල්ලන්ට මම කැල්කියුලේටර්ස් ගෙන්නලා දෙන්නම්. මට ඇත්තට මේ වෙනින් බලන්න බැරි වුණා. fx100 ගන්න scientific කැල්ල එකක් ගැටලුවක් කරගන්න එපා. scientific කැල්ල එකකින් හදලා හුරු වෙන්න දැන් මේ ඉඳලම ඉතින් කාලේ තියෙනවා අපිට ඔක මාසෙන් හුරු වෙන්න පුළුවන්. ඒවට ගන්න කැල්ල එකක් අරගෙන කැල්ල එකකින් හදන්න. දැන් මේ වෙලාවේ ගන්න හදනකොටත් කැල්ල එකකින් හැදුවාට ගැටලුවක් නැහැ. right? කැල්ල එක ඔයගලන්ට දිගටම ලබා දෙනවා.
දැනට තීන්දුව එහෙමයි. කැලල එකක් නැති වුණත් සුළු කිරීම කරන්න පුළුවන්. තව හොඳ පොයින්ට්ස් තියෙනවා මම කියලා දෙන්නම් ඉස්සරහට. රයිට් හැම එකක්ම එකවර කියන්න හොඳ නෑ. p දෙවෙනි එකේ ඍණ 3,0 q ලක්ෂය දීලා තියෙනවා. ඍණ 4, ඍණ 2 කියලා. pq දිග සොයන්න. pq දිග අපිට හොයන්න පුළුවන් කණ්ඩාංක වල x කණ්ඩාංක වල වෙනස. මෙන්න මේ කණ්ඩාංක දෙකේ වෙනස කොහොමද ලියන්නේ? මොන පරිස්සමෙන්? ඍණ 3 අඩු කිරීම ඍණ 4. මේකේ වර්ගය. කොහොම පරිස්සමෙන්. ඊළඟට y කණ්ඩාංක වල වෙනස. කොහොමද ගන්නේ? බිඳුව අඩු කිරීම 2. මේකේ වර්ගය. එතකොට පේනවා ඇති p ලක්ෂයේ x කණ්ඩාංකය ගත්ත වෙලාවේදී y කණ්ඩාංකයත් මම ගත්තේ p ලක්ෂය. right දැන් මේක හිමින් සීරුවේ සුළු කරගන්න. ඍණ 3 මෙතන ඍණයි නිසා ධන 4 මේකේ වර්ගය ධන බිඳුව අඩු කිරීම 2යි කියන්නේ ඍණ 2යි. ඍණ 2 වර්ගයේ වර්ග මූලය. දැන් මෙතන ඍණ 3යි ධන 4යි කියන්නේ ධන 1යි. ඒ ධන 1 වර්ගය ධන ඍණ 2 වර්ගය කියන්නේ ධන 4යි කියන්නේ. ධන 4යි. ඒතකොට මේක එනවා 1 වර්ගය කියන්නේ 1යි. ඒතකොට උත්තරය මූල 5යි. මූල 5යි. තුන්වෙනි එක r සර්ව සමයි නැත්නම් r දි කණ්ඩාංකයේ ඍණ 6, ඍණ 4 s දීලා තියෙනවා ඍණ 4, ඍණ 2 rs දිග හොයන්න කියනවා. rs දිග සමානයි කොහොමද ලියන්නේ? x කණ්ඩාංක වල වෙනස ඔන්න බලන්න. ඍණ 6 අඩු කිරීම ඍණ 4 මේකේ වර්ගය එකතු කිරීම. ඍණ 4 අඩු කිරීම ඍණ 2 y කණ්ඩාංක වල වෙනස. ඊට පස්සේ මේ ඔක්කොගෙම වර්ග මූලය ගන්නවා. දැන් ඍණයි මොකද වෙන්නේ? මෙන්න මෙතන ධන වෙනවා. රයිට්. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් ඍණ 6 ධන 4 වර්ගය ධන ඒ වගේම මෙන්න මෙතනත් බලන්න ඍණයි මොකද වෙන්නේ? ಗುಣ වුණාම ධන වෙනවා. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් ඍණ 4 ධන 2 වර්ගය කියලා. එතකොට දැන් මේක සුළු කරගන්න පුළුවන් ඔයගලන්ට. ඍණ 6 ධන 4යි කියන්නේ ඍණ 2 වර්ගය ධන මෙතන ඍණ 2 වර්ගයේ වර්ගමූලය. අවසාන උත්තරය ඇවිල්ලා ඇති. රයිට් හදන්නකෝ ඊට මදි වුණා මම හදන්න ඊට පස්සේ. fx 99 කමක් නැහැ. c න් අඩු ඕන එකක්. 991 mx මේක කමක් නැහැ. හැබැයි මේ ගැටලු සහගත වෙන්න ඉඩ තියෙනව නොදන්න විභාග ශාලාවකදී. හරි. මම කියන්නේ මෙහෙමයි. දැන් ඔයා මේක තියෙනවා නම් කවුද වෙනුජ. ඔව් මේක තියෙනවා නම් ඔයා මේක මාරු කරන්න යන්න එපා. ඔක කොහොම තියාගන්න. මේ ඕක පාවිච්චි කරන්න ඕන. හැබැයි මේ අලුතින් ගන්න කෙනෙක් නම් try කරන්න හැම වෙලේම fx 100 වලින් පල්ලෙහාව fx 82 fx 92 fx 99 fx 100 ඔන්න ඔය කියන රේන්ජ් එකේ එකක් ගන්න. fx 100න් පල්ලෙහා එකක් ගන්න අංකේ. දැනට තියෙන කට්ටිය ඒක මාරු කරලා මේ වෙනේම ගන්න යන්න එපා. එතකොට මේ ගානේ ඉතිරි කොටස අපි සුළු කරමු මේ පැත්තෙන්. එතකොට අපිට rs සමානයි ඍණ 2 වර්ගය ධන ඍණ 2 වර්ගයේ වර්ගමූලය. එතකොට මෙතන ධන 4 ධන 4 වර්ගමූලය. ඒ කියන්නේ මේක ලියන්න පුළුවන් දෙවරක් 4 වර්ගමූලය කියලා. එතකොට මූල 2 ගුණ කිරීම මූල 4
එතකොට අපිට ලියන්න පුළුවන් මූල දෙක ගුණ කිරීම. 2යි ඒ කියන්නේ 2යි මූල 2යි. 2යි මූල 2යි. සර් ඔව්. පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසේ මේ 25 වර්ගමූලය ඍණ 12 වර්ගමූලය කියලා තියෙනවානේ. එතන ಗುಣ වෙනකොට කොතනද කොතනද? පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස හ්ම්. තියෙනවානේ 5 වර්ගමූලය ධන ඍණ 12 වර්ගයේ වර්ගමූලය කියලා. හ්ම්. එතන ඊට පස්සේ පියවරේ 5 වර්ගය තියෙනවානේ. 5 වර්ගය එතකොට ඔව් 25. ඊට පස්සේ ධනයි ඍණයි ගුණ වුණාම ඍණ නෙවෙයිද? ඍණ 144ක් නෙවෙයිද ඉන්නේ? නෑ. ඔතන තියෙන වරහන දාලා තියෙන විදිහ බලන්න. ඒක ලියවෙන්නේ මෙන්න මෙහෙම. එතන මම අනිත් ස්ක්‍රීන් එකට දාන්නම්. එතන ලියවෙන්නේ මෙන්න මෙහෙම. ඍණ 12 මෙහෙමනේ තියෙන්නේ. කොහොම තියෙන එක ලියවෙන්න ඕනේ කොහමද? එන්න මෙහෙම තියෙන්නේ. එතන ලියවෙන්නේ 25 ධන මෙන්න මෙතන වරහනක් තියෙන පේනවද? මෙහෙම වරහනක් දාලා තියෙන්නේ. ඒකට ඍණ 12 තමයි එතන වර්ග වෙන්නේ. ඒතකොට ඍණ 12 ගුණ කිරීම ඍණ 12 ඒකට වරහනක් තියෙනවා. ඕකනේ ගණිත කරන්නේ. ඒකට 144යි. ධන 144 ඍණයි ගුණ වුණාම ධන. ධන 144යි. එහෙම එන්නේ. ඒ වරහනක් දාලා පෙන්නන්න උත්සාහ කරේ ඒක තමයි. ඒ වරහන තිබ්බේ නැතුනම තමයි ඔයගොල්ලන්ට ගැටලු එන්නේ. වරහන දාන්න ඕනේ එතකොට ප්‍රශ්න විසඳෙනවා ගොඩක්. ඉවරදී වරහන් භාවිත කරනවා නම් ගැටලු වෙන්න තියෙන හැකියාව අඩුයි. රයිට්. ඊළඟට අපි යනවා තවත් වැදගත් කාරණයක්. ඒ තමයි මේ ලක්ෂ දෙකක් යා කරන රේඛාවේ fx100 කීයක් වෙනවද කියලා අහනවා. මේ fx100 එක මේ මම දැන් තත්ත්වය කියන්න දන්නේ නැහැ. අපි 2020 ළමයි විභාගයට යන අවස්ථාවේදී fx100 ගෙන්නලා දෙන්න අපි සැලසුම් කරා. ඒ වෙලාවේදී 2250ක් කියලා තමයි කිව්වේ fx100 එක Casio. Casio fx100 එක 2250ක්. අර ඇත්තට මම ගාවේ නම්බර් එක නෑ මේ කන්ටැක්ට් කරපු ඒජන්ට් ගේ නුවරඑක් කෙනෙක් එයාලට කතා කරලා බලන්න ඕන. ඒ මුදලටම ගන්න බැරි වෙන එකක් නෑ. මුදල වෙනස් වෙන්න විදිහක් නෑ. ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ප්‍රාදේශීය වෙළඳ පොලේ ටිකක් අමාරුයි හොයාගන්න. විවිධ වෙනස් වර්ග දෙන්න හදනවා. ඒවා ගන්න යන්න එපා. අලුතින් ගන්න ඕන නම් fx100 එකම ගන්න. මොකද ඒතර විභාග ශාලාවේදී ගැටලු මතුවෙන්නේ නෑ. රයිට්. ඊළඟට ලක්ෂ දෙකක් යා කරන රේඛා ඛණ්ඩයේ මධ්‍ය ලක්ෂයේ කණ්ඩායම. දැන් මේක මොකටද උඩ වෙන්නේ? දැන් අපි තු මෙහෙම මෙන්න මෙහෙම කණ්ඩායක දෙකක් තියෙනවා. මෙයා 3.4. මෙයා 5ක් B කියලා ගමු. මෙයා A ලක්ෂය 5.2. මෙන්න මේ A සහ B කියන ලක්ෂ දෙකේ හරි මැද මධ්‍ය ලක්ෂය. අපි උඩ කියනවා එකට එක අනුපාතයට බෙදෙන ලක්ෂය. right මධ්‍ය ලක්ෂය. එකට එක අනුපාතයට බෙදෙන ස්ථානයේ කණ්ඩායම. අපි දුක C කියලා. මෙන්න මේ C ලක්ෂයේ කණ්ඩායමය සොයා ගන්න විදිහ. ඕක අපිට වැදගත් වෙනවා යම් අවස්ථාවලදී. ඒ නිසා අපි C ලක්ෂයේ කණ්ඩායමය නැත්නම් මධ්‍ය ලක්ෂයේ කණ්ඩායමය කියන concept එක ඉගෙන ගන්න ඕන මෙන්න මේ විදිහට. right මේකට අපිට උදව් වෙනවා O level පන්තියේ ප්‍රමේයන් දෙකක්. එකක් තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඒ වගේම ඒකේ විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය සහ විලෝමය. මම ඔයගොල්ලන්ට මතක් කරලා දෙන්න ඕන නිසා පමණ නැත්නම් මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය පාඩම් කරන්න යන්න එපා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය දන්නේ නැති එකෙක් ඉන්නවා කියන්නකො. අද ඉගෙන ගන්න යන්නත් එපා. දන්න එක නම් විතරක් මතක් කරගන්න. මධ්‍ය ලක්ෂ ප්‍රමේය කැලල මේකට බාධයක් කරගන්න යන්න එපා. right මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියවෙන්නේ ත්‍රිකෝණයක් ගත්තාම ඒ ත්‍රිකෝණේ පාද දෙකක මධ්‍ය ලක්ෂයන්. අපි මෙතන කියලා මෙයා මෙයාට සමානයි මෙයා මෙයාට සමානයි. මෙන්න මේ මධ්‍ය ලක්ෂයන් දෙක යා කරාම තුන්වෙනි පාදයට මේක සමාන්තරයි වගේම මෙයාගේ දිග x නම් මෙතන දිග x බෙදීම 2යි. ඒකයි කියන්නේ. right දිගෙන් හරි අඩක් කියන එකයි කියන්නේ. ඒ වගේම සමාන්තර රේඛා දෙකක් මේ විදිහට තියෙනවා. තීර්යක් රේඛාවකින් මෙහෙම ඡේදනය වුණොත් අපි මෙන්න මේවට කියනවා ඒකාන්තර කෝණ කියලා. ඇල්ෆා බීටා කියලා ගත්තොත් ඇල්ෆා බීටා කියන්නේ ඒකාන්තර කෝණ. right ඒ වගේම බීටා
ගැමා කියලා ගත්තොත් මෙතන නැත්නම් තීටා කියලා ගත්තොත් මේ කෝණ දෙක අපි හඳුන්වනවා අනුරූප කෝණ. මෙයයි අනුරූප කෝණ. එතකොට මෙහෙම ගත්තම මෙයයි z අක්ෂරයට ගත්තම ඒකාන්තර කෝණ. ඒවත් පොඩ්ඩක් මතක් කරගන්න. right? එතකොට ඉස්සරහට ලේසි චූටි සරල O level ජ්‍යාමිතිය අපිට යම් වෙලාවට ඕන වුණොත් භාවිතා කිරීම සඳහා. හොඳයි. ඊළඟට අපි යනව නැවත ටියුට් එකට. උදාහරණයක් ඇසුරෙන් මේක කරන විදිහ ඉස්සලා බලමු. ඊට පස්සේ සූත්‍රය හරි ලේසි. දැන් අර කන්ට්‍රිසානු කණ්ඩාංග තලයක මේ තියෙන ලක්ෂ දෙකක් කියලා හිතලා පයිතගරස් දාලා ගන්න කියන මේක ටිකක් අමාරුයිනේ දිග. හැබැයි දිගට සූත්‍රය දැක්කට පස්සේ සූත්‍රය ඇසුරෙන් මේක හොයාගන්න එච්චර අමාරු කාරණයක් නෙමෙයි. ඒ වගේම මම සූත්‍රයක් ගොඩනගලා දෙන්නම් මධ්‍ය ලක්ෂයටත්. හැබැයි ඊට කලින් අපි බලමු මධ්‍ය ලක්ෂය ගැනීමේදී ඒ සූත්‍රය අහසින් වැටිච්ච එකක් නෙමෙයි. අපි දන්න කියන එකක්ම තමයි අපි ගන්න කියන තීර වලින්ම ලැබෙන එකක් කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. මේ බලන්න. රූපේ දැක්වෙන පරිදි AB හි මධ්‍ය ලක්ෂය capital M හි ඛණ්ඩාංකය සොයන්න. ඒකට මගේ අරමුණ මොකද්ද? මේ තමයි A ලක්ෂය, මෙයා B ලක්ෂය, ඔය දෙන්න යා කරන රේඛාව මේ තියෙන්නේ. මෙතන තමයි මධ්‍ය ලක්ෂය. ඒතර මධ්‍ය ලක්ෂය මෙතනට එනවා නම් ඔයාලා දන්නවා මේ දුරට සමාන වෙනවා. right? දැන් මොනවද අපිට මේකේ ලකුණු කරන්න පුළුවන් දේවල්? A ලක්ෂයේ ඛණ්ඩාංකය දිහා බැලුවම මෙන්න මෙතන 3යි. මෙයා 6යි. B ලක්ෂයේ ඛණ්ඩාංකය දැක්කම මෙයා x ඛණ්ඩාංකයේ 5යි, y ඛණ්ඩාංකයේ 2යි. ඒතර මෙතන මූල ලක්ෂය 0,0. right? මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කියන්නේ මොකක්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයෙන් කියවෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඒ තමයි ත්‍රිකෝණයක එහෙම තියෙනකොට මේ විදිහට අපි ගැහුවම පාදයක් මේ දෙන්න සමාන නම් මෙයයි මෙයාට සමාන්තර නම්. right? ඔක තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කියලා කියන්නේ. right? ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය හරහා අනෙක් පාදයට සමාන්තරව ඇඳි රේඛාව මගින් තුන්වන පාදය සමච්ඡේද වෙනවා. දෙකට මැදින් බෙදෙනවා. right? ඔක තමයි විලෝමය කියන්නේ. අපිට විලෝමය මෙතනදී ලොකුවට අවශ්‍ය නැහැ. හරිද? හැබැයි විලෝමය පොඩ්ඩක් මතක් කරගත්තොත් මේ අභ්‍යාසය අපිට පහසුවෙන් කරන්න පුළුවන්. මේ බලන්න. දැන් ඔයාලා බලන්න මෙන්න මේ විදිහට. AB මම මේ ලක්ෂය දාන්නම් C කියලා. මෙන්න මෙතන C කියලා ගන්න. ABC කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. ABC කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක් මේ තියෙන විදිහට. මට මධ්‍ය ලක්ෂය කියලා හොයා ගන්න ඕන වෙන්නේ මෙන්න මේ x කියන එකයි මෙන්න මෙතන තියෙන y කියන දුරයි. ඒ කියන්නේ මෙන්න මෙතනට තියෙන දුර x සහ මෙතනට තියෙන දුර y හොයාගත්තා නම් m කියන මධ්‍ය ලක්ෂයේ x සහ y කියන ඛණ්ඩාංක දෙකේ දුරවල් දෙක හොයන්න පුළුවන්. මේක හොයන්න මට මෙන්න මේ වගේ සපෝට් එකක් තියෙනවා මේ ජ්‍යාමිතික රූපය තුල. මේ බලන්න. මෙන්න මේ BC දුර කීයද? BC දුර පහ අඩු කිරීම 3. ඒ කියන්නේ 2ට සමානයි. පහ අඩු කිරීම 3 2ට සමානයි. AC දුර කීයද? AC කියන දුර. AC දුර ගත්තොත් 6 අඩු කිරීම 2ට සමානයි. 6 අඩු කිරීම 2 කියන එකට සමානයි. එතකොට 4යි. right? දැන් මේ බලන්න. මෙතන ඉඳලා මෙතනට දුර 3යි. මේ දුර හොයාගත්තා නම් 3ට මේ චූටි දුර එකතු කරාම x ලැබෙනවා. මෙතනට දුර 2යි y අක්ෂයේ දිගේ. මේ දුර හොයාගත්තා නම් 2ට මේ දුර එකතු කරාම මෙන්න මෙතන ඉඳලා තියෙන y ට තියෙන දුර හොයා ගන්න පුළුවන්. අපි දන්නවා ABC කියන ඍජුකෝණී ත්‍රිකෝණේ මෙන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂය තමයි මේ තියෙන්නේ. මෙන්න මේ අඳපු රේඛාව මෙන්න මේ පාදයට සමාන්තරයි. එතකොට අපිට අර මධ්‍ය ලක්ෂ මේ විලෝමයේ යෙදීම මතක් වෙනවා මෙතන. මොකද්ද? ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තරව ඇඳි රේඛාව. මෙයාට
සමාන්තරයෙන් රේඛ. නිසා තුන්වෙනි පාදය ඒ කියන්නේ AC පාදය සමච්ඡේද වෙනවා. දෙකට මැදින් බෙදෙනවා. දැන් මේ ජ්‍යාමිතියෙන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති මෙන්න මේ දිග දෙකට බෙදුවාම මේ දුර එනවා. මේ මුළු දුර දෙකට බෙදුවාම මේ දුර එනවා. එතකොට කීයද මෙන්න මේ දුර ජ්‍යාමිතියෙන් අපි මේ ලියන්නේ 4 බෙදීම 2යි කියන්නේ 2යි. අනිත් පැත්තට ඔය විදිහටම ගන්න පුළුවන්. නේ බං. මේ තියෙන ඍජුකෝණී ත්‍රිකෝණේ මෙන්න මේ කියන පාදයට ඊ මධ්‍ය ලක්ෂ්‍ය මේ. ඒ මධ්‍ය ලක්ෂ්‍ය හරහා මෙහෙම පල්ලෙහාට මේ ගහලා තියෙන කඩිර සමාන්තරයි මෙන්න මේ පාදයට. මේ ගහලා තියෙන ඉර මෙයාට සමාන්තරයි. එහෙනම් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමයට අනුව මෙන්න මේ BC පාදය මේ කඩිරෙන් දෙකට මැදින් බෙදෙන්න ඕන. හරියටම කොටස් දෙකකට බෙදෙන්න ඕන. ඒ අනුව මෙන්න මේ කෑල්ල සමානයි මේ කොටස වෙන්න ඕන. එහෙනම් මේ BC දුර 2යි නම් මෙතන ඉඳලා මෙතනට දුර කීයද? 1යි. හරි අඩයි. දැන් වලට තියෙන ඇති රූපයේ ජ්‍යාමිතියට අනුව x සමානයි 3 ධන 1 සමානයි 4යි. y සමානයි 2 ධන 2 සමානයි 4යි. එම නිසා මධ්‍ය ලක්ෂය කැපිටල් M සර්ව සමයි 4,4. මධ්‍ය ලක්ෂයේ කණ්ඩාංකය 4,4. පැහැදිලිද? 4,4. ඔය තමයි මේක ඇතුලේ තියෙන ජ්‍යාමිතිය. හැබැයි ඔය මොකුත්ම නැතුව මේක හොයන්න පුළුවන්. කෙටි ක්‍රමය. මේ බලන්න. මධ්‍ය ලක්ෂය කැපිටල් M සර්ව සමයි 4,4 කියලා ආවා. කෙටි ක්‍රමය. මේ බලන්න. A ලක්ෂයේ කණ්ඩාංකය කීයද? 3,6. B ලක්ෂයේ කණ්ඩාංකය කීයද? 5,2. දැන් AB යා කරන රේඛාවේ මධ්‍ය ලක්ෂය කැපිටල් M ඕනලියට බලන්න කැපිටල් M AB. ඒ කියන්නේ AB වල මධ්‍ය ලක්ෂය ඔය වගේ සංකේත නිරූපණය කරන ක්‍රම ශිල්ප තියෙනවා. සමානයි සර්ව සමයි. කෙලින්ම ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ බලන්න. A සහ B ගේ x කණ්ඩාංක දෙක එකතු කරන්න බලන්න. x කණ්ඩාංක දෙක එකතු කරන්න. 3යි 5යි එකතු වුණාම කීයද? 3යි 5යි එකතු වුණාම 3 ධන 5 බෙදන්න දෙකෙන්. කමා. y කණ්ඩාංක දෙක එකතු කරන්න බලන්න. මේ තියෙන y කණ්ඩාංක දෙක. y කණ්ඩාංක දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න බලන්න. 6 ධන 2 බෙදීම 2යි. මොකද උනේ? අපි ලැබෙන නේද? 3යි 5යි 8 බෙදීම 2යි 8 බෙදීම 2යි උත්තරේ කියලා. 4,4. ඔයාලට පේනවා ඇති. මධ්‍ය ලක්ෂයේ කණ්ඩාංකය ගන්න පුළුවන් යම් කිසි ලක්ෂ දෙකක් යා කරන රේඛාවේ පරිමැද පිහිටි කණ්ඩාංකය අපිට ගන්න පුළුවන්. අදාළ කණ්ඩාංක දෙකේ x කණ්ඩාංක දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා. සහ y කණ්ඩාංක දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා. එහෙනම් ඊටාම සරලව මධ්‍ය ලක්ෂය කියන්නේ මොකද්ද? x කණ්ඩාංක වල එකතුව බෙදීම දෙකෙන් x කණ්ඩාංකය ලැබෙනවා. y කණ්ඩාංක වල එකතුව බෙදලා දෙකෙන් y කණ්ඩාංකය ගන්න පුළුවන්. දැන්
සූත්‍ර දෙකක් ඉගෙන ගත්තා. වචනයෙන් මේ දෙක ඔළුවේ තියාගන්න එක ලේසි. ලක්ෂ දෙකක දුර හොයන්නේ කොහොමද? x කණ්ඩාංකවල වෙනසේ වර්ගය ධන y කණ්ඩාංකවල වෙනසේ වර්ගයේ වර්ගමූල. ලක්ෂ දෙක යා කරපු රේඛාවේ මධ්‍ය ලක්ෂය හොයන්නේ කොහොමද? x කණ්ඩාංක දෙක එකතු කරලා දෙකෙන් y කණ්ඩාංක දෙක එකතු කරලා දෙකෙන්. එතකොට මේක ලැබෙනවා. රයිට් බලන්න ඒක තමයි ඔළුවේ තියෙනවා අපිට. දැන් මේ ජ්‍යාමිතික රූපය ඇඳලා මෙහෙම කරන්න ඉන්නේ නැහැ විභාගෙට. මේ දේ ඔළුවේ තියෙනවා නම් අපිට මේකේ ඕනෑම වැඩක් වේගයෙන් ඉක්මනින් හසුරවන්න පුළුවන්. හොඳයි. එහෙනම් ලියන්න බලන්න නෝට් එක. හරි සර්. හරි සර්. හරි සර්. right. හොඳයි. ඊළඟට අපි තව උදාහරණයක් දාලා තිනවම පහත රූපේ දැක්වෙන දත්ත වලට අනුකූලව AB රේඛාවේ මධ්‍ය ලක්ෂය වන C ලක්ෂයට O සිට ඇති දුර සොයන්න. බලන්න. දැන් මේ තියෙන්නේ O ලක්ෂය, A ලක්ෂය, B ලක්ෂය. අපිට කියන්නේ මොකද්ද? AB රේඛාවේ මධ්‍ය ලක්ෂය. ඒ කියන්නේ මෙතන C කියලා ගමු. මෙයාට සමානයි. C ලක්ෂයට O සිට ඇති දුර. එන්න මෙන්න මේ දුර හොයන්න කියලා. x කියලා හිතමු. මේ දුර හොයන්න. එතන C ලක්ෂය අපි ගමු x, y. C ලක්ෂය අපිට හොයාගන්න පුළුවන්. C සර්ව සමයි. හරි ලේසියි දැන්. කොහොමද අපි ගන්නෙ? ඒක මධ්‍ය ලක්ෂයනේ. A සහ B ගේ
මධ්‍ය ලක්ෂය. ඒතර අපිට ඕන නම් A ලක්ෂය ඉස්සෙල්ලා ලියා ගන්න පුළුවන්. 4.3යි B ලක්ෂය ලියා ගන්න පුළුවන් 8.6යි. එතකොට C ලක්ෂය සර්ව සමයි කොහමද එන්නේ? 4 ධන 8 x කණ්ඩාංක දෙකේ එකතුව AB ගේ බෙදනවා දෙකෙන්. එතකොට එනවා මධ්‍ය ලක්ෂය x කණ්ඩාංකය. කමා y කණ්ඩාංකය ගන්න කොහමද? AB කියන ලක්ෂ දෙකේ y කණ්ඩාංක දෙක එකතු කරනවා. 3 ධන 6 බෙදීම 2. බෙදීම 2. ඔන්න කණ්ඩාංකය. දැන් මේක සුළු කරගන්න. කොහොම තියන්න එපා. ඔය කණ්ඩාංකයක් දෙන්නේ. මේනේ තියෙන්නේ. සර්ව සමයි 4යි 8යි එකතු වුණාම 12. 12 බෙදීම 2. කමා 9 බෙදීම 2. එතකොට මෙතනට එනවා 6 කමා 4.5. මේ තමයි මධ්‍ය ලක්ෂය. අපෙන් අහන්නේ ඕක නෙමෙයි. O සිට ඇති දුර. දැන් මොකද වෙලා තියෙන්නේ? C ලක්ෂය දන්නවා. 6.4.5යි. O මූල ලක්ෂය 0.0. දැන් මේකේ දුර හොයන්නේ කොහමද? OC සමානයි x කණ්ඩාංක දෙකේ වෙනසේ වර්ගය. දැන් මේ දීලා තියෙන කණ්ඩාංක දෙක C ලක්ෂය දැන් අපිට වැඩක් නැහැ මොනවද උනේ කියලා. අපි C ලක්ෂය දන්නවා O ලක්ෂය දන්නවා. ඔය දෙන්නා යා කරන රේඛාවේ දිග ගන්නවා. එහෙනම් O ලක්ෂයේත් C ලක්ෂයේත් x කණ්ඩාංක වල වෙනස 6 අඩු කිරීම බිඳුවේ වර්ගය එකතු කිරීම y කණ්ඩාංක වල වෙනස 4.5 අඩු කිරීම බිඳුවේ වර්ගය. මේකේ වර්ග මූලය. වර්ගයේ වර්ග මූලය. දැන් OC සමානයි 6 වරක් 6 6 වර්ගය මෙතන ධන 6 වර්ගය ධන 4.5 වර්ගයේ වර්ග මූලය. මේක සුළු කරන්න පුළුවන් කැලලෙක්. 6 වරක් 6 36යි ධන 4.5 ගුණ වුණාම 20.25යි මේකේ වර්ග මූලය. මේකට එකතු කරන්න 36ක්. එතකොට 56.25යි වර්ග මූලය. මේක වර්ග මූල ගන්න ඕන. වර්ග මූල ගන්න නැතුව උත්තරේ ගන්න බෑ. වර්ග මූල 56.25යි කියන්නේ 7.5යි. උත්තරය 7.5යි. OC දුර 7.5යි. බලන්න කැල් එකකින් ලේසියෙන්ම උත්තරේ ගන්න. ඔයාලා කැල් එකේ මට මේ කීප දෙනෙක් මේ සූත්‍රය හදන හැටි ලියන්න ඉන්නේ. මේ සූත්‍රය ගන්න විදිය කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරිද? මේ තියෙන ටෙක්නික් එක පාවිච්චි කරලා මේ කරන ආකාරයේ යෙදීම් වලට යොදා ගන්න විතරයි ඕන. මේ සූත්‍ර හදලා ගන්න විදිය, ඔප්පු කරලා ගන්න විදිය බලාපොරොත්තු වෙන්නේ නැහැ. right? ඒ වගේම කැල්කියුලේටර් එක සම්බන්ධව ගත්තම දැන් ඔය fx 100 ms කියලා තිබ්බට මේකේ මේ මුහුණත වෙනස් එකිනෙකට වෙනස් වර්ග දෙක තුනක් තියෙනවා. එහෙම ගන්නත් යන්න එපා. මොකද දැන් ශාලාවේ ඉන්න ශාලාධිපතිට හුරු කැල් එකක් තියෙනවනේ මේ සයන්ටිෆික් කැල් එකක්. මොකද පැහැදිලිව ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා අපි අර මේ ප්‍රෝග්‍රෑමබල් ඒවා ගෙනියන්න බෑ සයන්ටිෆික් ඒවා. ඒතර නන් ප්‍රෝග්‍රෑමබල් ප්‍රෝග්‍රෑම් කරන්න බැරි එකයි ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් එකයි ඔය ශාලාධිපතිලා අඳුර ගන්න දන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ අර සාම්ප්‍රදායිකව දැකපු කැල් එකට තමයි ඕකේ එක දෙන්නේ. හරිද? ඒතකොට අර fx100 එකේ තියෙනවා මේ ටිකක් කොමන් මුහුණතක්. මම ඒක ඕනනම් ගෲප් එකට දාන්නම්. ඔයගොල්ලෝ ගන්නවා නම් ඒ වගේ එකක් ගන්න. ඒ මූණත තියෙන එක තමයි වඩාත්ම සාර්ථක. right? ඒකට ගැටලුවක් ඒගොල්ලෝ ඇති කරන එකක් නැහැ. මොකද ඒගොල්ලෝ දැන් ඒක මේ අවුරුද්දෙත් දැකලා පුරුදු වින්දා. ලබන අවුරුද්දේකට තව තව යම් යම් විදිහට ඔක අප්ඩේට් වෙලා ඒවි. right? මම ගෲප් එකට දැම්ම ෆොටෝ එකක්. ඒක බලන්නකෝ. ඒක ඒ වගේ එකක් මිලදී ගන්නවා නම් මිලදී ගන්න. fx100 mx කියලා තියෙන්නේ scientific calculator එකක්. ඒක ප්‍රමාණවත් දෙයක්. හරිද? ඒ මුහුණත තියෙන fx 92 fx 82 වගේ ඒවාත් තියෙනවා. ඒකක් වුණත් කමක් නැහැ. අර පීපල්ස් බැංක් එකෙන් දුන්නේ කවුලක් නැහැ. ඒක හොඳයි. ඒ අන්න ඒ වර්ගේ තමයි කියන්නේ. පීපල්ස් බැංක් එකෙන් දීලා තියෙන්නේ. පීපල්ස් බැංක් කියලා ගහලා තියෙන්නේ. ඒක තමයි කියන්නේ. කැල් එක. ඒගොල්ලෝ කියන කැල් එක.
ලියලා ඉවරද? right. ඉහත උදාහරණයේ සංක්ෂිප්ත වෙන. ඔන්න මම දැන් ඔයගලට උදාහරණයකින් වැටහුණා මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. දැන් ඔයගලන්ට උදාහරණයෙන් වටහාගත්ත දේ පදනම් කරගෙන මම සූත්‍රයක් ගොඩනගලා දෙන්නම්. ඒක සාධනය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔප්පු කරලා පෙන්නන්න ඕනේ නැහැ. ටියුට් එකේ යහපැත්තේ තියෙන සාධනය කියලා. ඒ සාධනය කියන එක ටිපෙට්ස් කරලා අයින් කරලා දාන්න. ටිපෙට්ස් කරලා ඉවත් කරලා දාන්න. මම මෙතන නෝට් එක දෙන්නම්. මෙතන නෝට් එක ටිකක් ඉඩ මදි නිසා ඉහත උදාහරණයන්හි සංක්ෂිප්ත යොදා ගනිමින් මෙතන යන්න ලක්ෂ දෙකක් යාකරන රේඛාවේ ලක්ෂ දෙකක් යාකරන රේඛාවේ මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංකය පහත පරිදි ලබාගත හැකිය. ලක්ෂ දෙකක් යාකරන රේඛාවේ මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංකය පහත පරිදි ලබාගත හැකිය. පහත පරිදි ලබාගත හැකිය. right. ඊට පස්සේ අපි යනවා සාධනය කියන එක ඉවත් කරලා දාන්න එක අවශ්‍ය නැහැ. වෙලාව නැද්ද බං? මේක අදාළ නැහැ. ඊට පස්සේ අපි කියනවා A ලක්ෂය මම දෙන්නම් x1, y1ද B ලක්ෂය හොඳට බලා ගන්න x2, y2ද විට y2ද විට AB හි මධ්‍ය ලක්ෂය capital M සර්ව සමයි x, y නම් දැන් මධ්‍ය ලක්ෂයේ x ඛණ්ඩාංකය ආවේ කොහොමද? x ඛණ්ඩාංකය සමානයි ළමයි අර A සහ B ගේ x ඛණ්ඩාංකවල එකතුව බෙදීම 2. ඒතර මේ තමයි x ඛණ්ඩාංකය ගන්න විදිය. y ඛණ්ඩාංකය සමානයි A සහ B ගේ y ඛණ්ඩාංකවල එකතුව බෙදීම 2. y ඛණ්ඩාංකවල එකතුව බෙදීම 2. right. එම නිසා m සර්ව සමයි x1 ධන x2 බෙදීම 2 කමා y1 ධන y2 බෙදීම 2යි. ඔන්නෝම ලියන්න පුළුවන්. x ඛණ්ඩාංකය ගන්න x ඛණ්ඩාංක දෙක එකතු කරලා දෙකෙන් බෙදලා. y ඛණ්ඩාංකය ගන්න y ඛණ්ඩාංක දෙක එකතු කරලා දෙකෙන් බෙදලා. ඔක ළමයි තව දැන් ඔය අපි හොයන්නේ රේඛාවක් එකට එක අනුපාතයෙන් බෙදෙනකොට ලක්ෂණේ. තව තියෙනවා ළමයි දැන් 2ට 5 අනුපාතයෙන් බෙදෙන ස්ථානීය ඛණ්ඩාංකය 1ට 7 අනුපාතයෙන් ඔය වගේ එකට එක නැතුව වෙනස් අනුපාත වලින් බෙදෙන ස්ථාන හොයන්න සූත්‍රයක් තියෙනවා. මම ඒක උගන්වන්නේ නැහැ ඔයගොල්ලන්ගේ සිලබස් එකේ ඒක උගන්වන්නේ නැති නිසා. ඔයගොල්ලන්ට උගන්වන්නේ මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංකය පමණයි. මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංකය විතරයි. වෙනස් අනුපාත සහිත ලක්ෂවල ඛණ්ඩාංක හොයන්න ඔයගලන්ට උගන්වන්නේ නැහැ සිලබස් එකේ. ඒ නිසා මම ඒක උගන්වන්නේ නැහැ. අනවශ්‍ය දේවල් අවශ්‍යම නැහැ. ඊට පස්සේ තියෙන අභ්‍යාස අංක 3 right. එහෙනම් අභ්‍යාස අංක 3 සහ මෙන්න මේවා gedara වැඩ. අභ්‍යාස අංක 3 gedara වැඩක්. මිශ්‍ර අභ්‍යාසවල මම මේ කියන ඒවා gedara වැඩක්. මිශ්‍ර අභ්‍යාසවල මාක් කරන්න. මිශ්‍ර අභ්‍යාසවල දෙවෙනි ප්‍රශ්නය gedara වැඩ.
තුන්වෙනි ප්‍රශ්නය, හතරවෙනි ප්‍රශ්නය, පස්වෙනි ප්‍රශ්නය. උත්තර එන්නේ නැත්නම් ඒක එහෙම තියලා අනිත් එකට යන්න. එතන ලොකුවට හිත හිතා ඉන්න එපා. හයවෙනි ප්‍රශ්නය, හත්වෙනි ප්‍රශ්නය, අටවෙනි ප්‍රශ්නය. අටවෙනි ප්‍රශ්න. අට ටිකක් අමාරු ඇති. 1 2 3 4 මේ ටික කරන්න. right මේ ටික තමයි මේ පාඩමට අදාළ ගෙදර වැඩ. සංඛ්‍යානේ පාඩමේ දැන් කවද වෙනකොට කරන්න ඕනේද? අපි ඊළඟට මේක කරන් මේ පාඩම තියෙන්නේ අපි දැන් අද ක්ලාස් වලදී අඟහරුවාදා. අඟහරුවාදායි බ්‍රහස්පතින්දායි අපි මේ පාඩම යනවා. අර කලින් විදිහටම සංඛ්‍යානේ තිබුණු ටයිම් එකට. අපි පේපර් ක්ලාස් එකේ ඒ වගේම ඔය නිකම්ම ටියුට් ක්ලාස් එකේ කියලා දාලා තියෙන එකේ සංඛ්‍යානේ පාස් පේපර්ස් වල ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. right ඊට අමතරව සෙනසුරාදා තියෙන 2022 කට්ටියට තව තියරි පන්තියක් අපි යන සයිලේ පාඩම කරගෙන යන එක. ඒ වගේම 21 කට්ටියට රිවිෂන් දවස් දෙකක් තියෙනවා. සිකුරාදා හවස 7:09යි ඉරිදා හවස 2:05 2:00මාර මම අර ටයිම් ටේබල් එක දාලා තිබ්බා. ඒ කලින් ඉඳන් මම දාගෙන හිටපු ටයිම් ටික තමයි ඒක වෙනස් වෙලා නැහැ. අර 22 කට්ටියට සහ 21 කට්ටියට දෙගොල්ලටම ටියුට් ක්ලාස් එක නැත්නම් පේපර් ක්ලාස් එකක්. ඒ කියන්නේ අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන බදාදා හවස 7:09 දාලා ඇති. බදාදා රාත්‍රී 7 සහ 9 අතර කාලේ. ඒකෙදි තමයි සාකච්ඡා කරන්නේ සංඛ්‍යානීය ප්‍රශ්න ටික. ඊට පස්සේ මේ පාඩමේ ප්‍රශ්න ටික අපි ඒකත් එක්කම සාකච්ඡා කරනවා. මේක ලොකු පාඩමක් නෙමෙයි, මේක පොඩි පාඩමක්. පාඩම ඉවරනට පස්සේ අපි සියලු ගණිත එකකට වල ප්‍රශ්න ටික ඒකේ සාකච්ඡා කරනවා. right එහෙනම් අද රාත්‍රී වැඩ කටයුතු අවසන්. හැමෝටම සුබ රාත්‍රියක්. ගැටලු තියෙනවා නම් අහන්න මේක අවස්ථාව. අපි ගියා. ආයිබෝන්. Good night, Mr. Nasser. Bye sir. right bye.